Fitliners CODL, Center for Open and Distance Learning, Fitline Pro Fitness Academy, International Personal Trainers and Fitness Academy, Sri Lanka. Certificate of Fitness and Bodybuilding Instructor, Lesson number 6, Strength Training Theory. අපි ටියුට් එකට අවධානය යොමු කරමු. Strength training is an essential element of fitness for virtually every sport, man and woman. The benefit of strength training to athletic performances are enormous and many. Not only is it an integral conditioning component for power athletes such as football and rugby players, performance in the pure endurance events can be improved with a well-structured strength routine. දැන් ඕනෑම ක්‍රීඩාවකට අවශ්‍ය කරන ඒ ක්‍රීඩාවට ආවේනික ශාරීරික යෝග්‍යතා ගුණාංග එකින් එකට වෙනස් වෙනවා. පොදුවේ සෑම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩිකාවකටම අවශ්‍ය වෙන ශාරීරික යෝග්‍යතා ගුණාංග තියෙනවා. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවන අයනේ ලෝකයේ බහුතරයක් ඉන්නේ. ඒ කියන්නේ 95%කටත් වඩා ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. එතකොට දැන් ඔයාලට මතක් කරගන්න වෙනවා ශාරීරික යෝග්‍යතාවය කියන සංකල්පය සහ එහි මූලික කොටස් සිද්ධාන්ත කරුණු ටික මේ පාඩම සාර්ථකව කරගන්න නම්. ඒ නිසා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් දැන් මේ පළවෙනි පරිච්ඡේදයෙන් කියන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධන මට්ටම දැවැන්ත විදියට ඉහළ නංවා ගන්න හැකියාව ලැබෙනවා. කිසියම් ඒ ක්‍රීඩක ක්‍රීඩකයාවෝ පිළිවෙලකට ශක්ති වර්ධන ව්‍යායාම ස්ට්‍රෙන්ත් කන්ඩිෂනින් ට්‍රේනින් කරනවා නම් පවර් ඇත්ලීට්ලා ෆුට්බෝල් රග ෂොට් පට් ඒ වගේ දුර පැනීම තුම්පින්ම උස පැනීම මේ වගේ ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකට තමන්ගේ පර්ෆෝමන්ස් ලෙවල් එක කාර්ය සාධන මට්ටම වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් ඉතාමත්ම විධිමත්ව අඛණ්ඩව කරනවා නම් කියන එක තමයි මේ කියන්නේ. ඒ විතරක් නෙමේ පවර් ඇත්ලීට්ස්ලාට විතරක් නෙමේ ස්විමින්, සයික්ලින්, මැරතන්, වෝකින් ඒ වගේ එන්ඩියුරන්ස් ටයිප් එකේ ස්පෝර්ට් එකක් කරන කෙනෙකුට වුණත් දැවැන්ත විදිහේ තමන්ගේ කාර්ය සාධන මට්ටම වැඩි කර ගැනීමේ හැකියාවක් ක්‍රීඩා ජයග්‍රහණ සඳහා යන්න තියෙන ඉඩකඩ වැඩි බව මේ පරිච්ඡේදයෙන් පැහැදිලි කරනවා. දැන් ශක්තිය සහ ශක්ති වර්ධනය පිළිබඳ න්‍යායාත්මක දේවල් කතා කරන්න කලින් දැන් ඔයා මතක් කරගන්න ඕන අපව ෆිසිකල් ෆිට්නස් බේසික් තියරි. ඒ තමයි අර මොකද්ද ශාරීරික යෝග්‍යතාවය කියලා කියන්නේ සහ එහි උපමානයන් මොනවද කොම්පොනන්ට්ස් කියන කාරණේ. දැන් මතකද health related and skill related සෞඛ්‍ය මට්ටම වැඩි දියුණු කරන එහෙම නැත්නම් පුද්ගලයාගේ සෞඛ්‍ය හා සුවතාවය වැඩි දියුණු කරන සාමාන්‍ය health and fitness components මොනවද? ක්‍රීඩා ජයග්‍රහණ සඳහා අරමුණු වෙච්ච කාර්ය සාධනමය කුසලතා පාදක යෝග්‍යතා ගුණාංග මොනවද කියන එක මතක් කරගන්න වෙනවා. එතෙන්දී අපි health related physical fitness components එහෙම නැත්නම් සෞඛ්‍ය ප්‍රවර්ධනමය යෝග්‍යතා ගුණාංග කියලා කතා කරේ මොනවද? මාංශ පේශීන්ගේ ශක්තිය, මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව, කායික නම්‍යතාවය, හෘද ධමනී පද්ධතියේ දරා ගැනීමේ හැකියාව, ඊළඟදී සුදුසු ශාරීරික බර එහෙම නැත්නම් සුදුසු ශරීර සංයුතිය කියන එක. ideal body compositions. එතකොට skill related පැත්තේ අපි මොනවද කතා කරේ? කාර්ය සාධනමය යෝග්‍යතා ගුණාංග විදිහට අපි අඳුරගත්තා ස්පීඩ්, පවර්, ඇජිලිටි, කෝඩිනේෂන්, බැලන්ස්, මේ රියැක්ෂන් ටයිම් මෙන්න මේ වගේ දේවල්. වේගය, ජවය, බලය, ශක්තිය, මේ උලංඝිතාවය, සමබරතාවය, ප්‍රතිචාර දැක්වීමේ කාලය මේ වගේ. දැන් ඔයාලා ඒවා ඉගෙනගෙන තියෙනවනේ මතකනේ. එතකොට දැන් ඒ නිසා මේ මම මුලින්ම සඳහන් කරේ ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට අවශ්‍ය වෙන යෝග්‍යතා ගුණාංග එකින් එක ක්‍රීඩාවට අනුව වෙනස් වෙනවා. හැබැයි පොදුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලයාට අවශ්‍ය වෙන ශාරීරික යෝග්‍යතා ගුණාංගත් තියෙනවා. උදාහරණයක් විදියට අපි ගමු ස්පීඩ් කියන එක, වේගය කියන එක. දැන් වේගය කියලා කිව්වහම වේගය කියන එක අපි ගමුකෝ උදාහරණයක් විදියට දිවීම කියන එක, දිවීමේ වේගය.
දුවනවා. වේගෙන් දුවන්න පුළුවන් හැකි බව කියලා ගමුකෝ. දැන් සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන්ට හුසේන් බෝල්ට් තරම්, මේරියන් ජෝන්ස් තරම්, සුසන්තිකා ජයතිසිංහ තරම් වේගෙන් දුවන්න අවශ්‍යතාවයක් නැහැ නේ. එහෙම දුවන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම දුවන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි සියලු දෙනාටම වේගය කියන එක වැදගත්. අපිට සමහර හදිසි අවස්ථාවලට මුහුණ දෙන්න, සමහර හදිසි අනතුරකින් බේරෙන්න, එවැනි අවස්ථාවකදී අපිට වේගෙන් දුවන්න සිද්ධ වෙනවා. එතකොට අර ක්‍රීඩක ක්‍රීඩිකාවකට නැති තරමටම නැති වුණත් අපිට වේගය අවශ්‍යයි. නම්‍යතාවය කියන එක ගත්තොත් එහෙම ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට එහෙම නැත්නම් මාෂල් ආර්ට් කරන කෙනෙකුට තරම්ම ශරීරයේ නම්‍යශීලී නොවුනට ප්‍රශ්නයක් නැහැ. නමුත් නම්‍යතාවය නැති වුණොත් එහෙම අපි හිතමුකෝ ගෙදරක ඉන්න ගෘහණියකට නම්‍යතාවය නැහැ. සාමාන්‍ය පුජ්‍යලයකට නම්‍යතාවය නැති වුණොත් එහෙම එතකොට සමහර වෙලාවට ගෙදර අතුපතු ගන්නකොට එයාට ඒ කාර්යයන් හරියට කරගන්න බෑ නම්‍යශීලී නැති නිසා. එතකොට ඔය එක්සිකියුටිව් මහත්තුරු නෝන මහත්මී ඔෆිස් වල වැඩ කරන කට්ටිය ඒගොල්ලන්ටත් නම්‍යතාවය නැති වුනහම පෞද්ගලික ජීවිතේ, දිනදා ජීවිතේ විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ එක එක අවස්ථානුකූලව අපිට මේ ශාරීරික යෝග්‍යතා ගුණාංග අවශ්‍ය වෙනවා. දැන් එතකොට ශක්තිය කියන කාරණේ බැලුවාම ශක්තිය කියලා මෙතන දැන් සිංහල වචනේ ශක්තිය කියන එක ගත්තාම අපිට නිකන් ඒක එනර්ජි කියන එකද කියලා හිතෙනවා. දැන් එනර්ජි වලටත් අපි සිංහලෙන් කියන්නේ ශක්තියනේ. දැන් මෙතන එහෙමනම් අපිට මේක හදාගන්න වෙනවා, භාවිතා කරන්න වෙනවා. එහෙමනම් ශක්තිමත් බව කියලා. ශක්තිමත් බව. ශක්තිමත් බව කියන්නේ එනර්ජි නෙමෙයිනේ. ශක්තිමත් බව කියලා කියන්නේ ස්ට්‍රෙන්ත්. එහෙනම් ශක්තිමත් බව කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ශක්තිමත් බව කියන කාරණේ ගත්තොත් එහෙම අපි දන්නවා weight lifters ලා power lifters ලා කියන ක්‍රීඩක වර්ග දෙක මේ ශක්තිය කියන සාධකයත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ශක්තිමත් බව කියන එකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට power lifting සවියෝසවන ක්‍රීඩකෙක් තමන්ගේ ක්‍රීඩාව සඳහා ජයග්‍රහණය සඳහා ඇතම් වෙලාවට කිලෝ 250ක් 300ක් ලිෆ්ට් කරනවා. ස්කොට් එක හරි ඩෙඩ් ලිෆ්ට් එක හරි. එතකොට සාමාන්‍ය ජීවිතයේ මිනිසෙකුට කිලෝ 200ක් උස්සන්න අවශ්‍ය නැහැනේ. එතකොට ඒ පුජ්‍යලයාගේ ජීවන රටාවට සාපේක්ෂයි ඔහුගේ ශක්තිමත් බව. ටිකක් ඔය ගල් කුවරයක වැඩ කරන ගල් කඩන මිනිසෙක්, දරපලන තැනක වැඩ කරන කම්කරුවෙක්, වැලි ගොඩ දාන කම්කරුවෙක්, හේන් ගොවිතැන් කුඹුරු ගොවිතැන් කරන ගොවියෙක්, එතකොට පාසලක උගන්වන ගුරුවරු ගුරුවරියන්, එතකොට රියදුරු මහත්තුරු, බස් රථවල ලොරි වල වැඩ කරන රියදුරු මහත්තුරු, මාගට් එකේ වැඩ කරන නාටාමි මහත්තුරු, හරි මේ වගේ කට්ටිය ගත්තාම ඒගොල්ලන්ගේ ජීවන රටාවේ එදිනෙදා දේවල් මේ සාර්ථකව කරගන්න අන්න උන්ට සාපේක්ෂ වශයෙන් මේ ශක්තිමත් බව කියන එක අවශ්‍යයි. උදේ කාර් එකට නැගලා කාර් එකෙන්ම අන්ඩර්ග්‍රවුන්ඩ් කාර් පාක් එකට ඇවිල්ලා ලිෆ්ට් එකෙන් තමන්ගේ ඉහළ මහලකට ගිහිල්ලා කැරගෙන පුටුවේ වාඩි වෙලා පැය 8ක් 9ක් වැඩ කරලා අහපව් සෝපානයෙන් පල්ලෙහාට බහලා කාර් එකේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා සෝෆා එකට වෙලා වාඩි වෙලා ටීවී බලලා නිින්දට යන කෙනෙකුට මොකක්ද අවශ්‍ය කරන ශක්තිමත් බව? දැන් ඔහුට ශක්තිමත් බවක් අවශ්‍යද නැද්ද? දැන් ඔහුට ශක්තිමත් බවක් ඔහුට හොයාට ඕන නම් මේ රිසෙප්ෂනිස්ට් වෙන්න පුළුවන්, චීෆ් ක්ලර්ක් වෙන්න පුළුවන්, ජෙනරල් මැනේජර් වෙන්න පුළුවන්, මැනේජින් ඩිරෙක්ටර් වෙන්න පුළුවන්, කවුරු හරි බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ජීවන රටාවකට ශක්තිමත් බවක් ඕන නැද්ද? මොකද අර නාටහමි කෙනෙකුට අර වගේ කම්කරුවෙකුට සාපේක්ෂව මේගොල්ලන්ට එහෙම ශක්තිමත් බවක් අවශ්‍ය වෙන්නේ නැහනේ. දැන් එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා මේ ශක්තිමත් බව කියන එක, ස්ට්‍රෙන්ත් කියන එක හැමෝටම ඕනද නැද්ද? එහෙම නැත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විතරද ඕනේ? Do all athlete need strength? Yes or no? ටියුට් එකේ දාලා තියෙනවනේ කෙලින්. මොකක්ද ඔයගේ උත්තරේ? එතකොට දැන් මෙහෙම අපිට බැලූ බැල්මට පේනවා එහෙම ශක්තිමත් බවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ක්‍රීඩාවකගේ උදාහරණ කිහිපයක් ගමු. දාම් මැදීම ක්‍රීඩාවක් නේ. චෙස් ක්‍රීඩාවක්. චෙස් අදින් අපි නොදන්න චෙස් කියලා එහෙම කියනවා. එතකොට ස්නූකර් බිලියඩ් කියලා කියන්නේ ස්නූකර්. එතකොට අර මේ ගෝල්ෆ් ගත්තොත් ගෝල්ෆ් වගේ දැන් එතකොට හිතෙනවා අපිට එහෙම ශක්තිමත් බවක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද කියලා.
දැන් මේ බැඩ්මින්ටන් එතකොට ස්ක්වොෂ් වගේ රැකට් ස්පෝර්ට් එකක් ගත්තොත් එහෙම ටේබල් ටෙනිස් වගේ රැකට් ස්පෝර්ට් ගත්තොත් එහෙම එතකොට හිතනවා අපිට මේ ශක්තිමත් බව කියන එක එච්චරම සාධනීය කාර්යයක් නෙමෙයි වගේ කියලා. හැබැයි දැන් මේකට මොකද්ද උත්තරේ එහෙමනම්? Do all athlete need strength? Yes or no? අනිවාර්යම උත්තරේ yes. ඔව්. සියලු දෙනාටම ශක්තිමත් බව කියන එක ඉතාමත්ම තීරණාත්මක සාධකයක්. ඔයා කැරම් ක්‍රීඩිකාවක් වුණත්, චෙස් අදින කෙනෙක් වුණත් ශක්ති වර්ධන ව්‍යායාම කරන්න ඕන. අර මං කිව්ව විදිහේ අර විධායක ශ්‍රේණියේ නෝනාලා මහත්තුරු වාහනෙන් ඔෆිස් එකට ගිහිල්ලා වාහනෙන් මහපව් ගෙදර එන જાතියේ කට්ටිය පැය 8ක් 9ක් පුටුවේ වාඩි වෙලා ඉන්න කට්ටියටත් ස්ට්‍රෙන්ත් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඇයි ඒ? ක්‍රීඩිකාවක් වෙන්න කලින් අපි සියලු දෙනාම කවුද? මිනිස්සුයෝ. එහෙනම් මිනිස්සෙක් නම් මනුස්ස ශරීරයක් ලැබිලා තියෙනවා නම් අපි සියලු දෙනාටම මාංශ පේශීන්ගේ සහ අස්තීන්ගේ ශක්තිමත් බව මස්කියුලෝ ස්කෙලිටල් ස්ට්‍රෙන්ත් කියන එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. ඒක තමයි ඒකට හේතුව. හොඳයි දැන් අපි එහෙමනම් ටියුට් එකේ ලෙසන් එකේ ඊටු ටික සාකච්ඡා කරගෙන යමු. බලන්න සිංහලෙන් නෝට් එකක් තියෙනවා ශක්ති වර්ධන පුහුණුව. මාංශ පේශී හා අස්ථි පද්ධතීන්ට අදාළ පටකවල ශක්තිමත් බව වර්ධනය කිරීම පිණිස විවිධ බර ඉසිලීමේ ව්‍යායාම උපකරණ භාවිතා කරමින් අඛණ්ඩව හා ක්‍රමානුකූලව ව්‍යායාම සඳහා භාවිතා කරන ප්‍රතිරෝධය එහෙම නැත්නම් තීව්‍රතාවය වැඩි කරමින් කරනු ලබන ව්‍යායාම පුහුණුව ශක්ති වර්ධන පුහුණුව ලෙස සරලව අර්ථ සරලව ඇඳින්විය හැකිය. ඒකට ඔයාලට මේ නිර්වචනය කටපාඩමේ තියෙන්න වෙනවා. ශක්තිමත් බව එහෙම නැත්නම් ශක්ති වර්ධන පුහුණුව කියන්නේ මොකක්ද කියන එකට උත්තරයක් ගලප ගන්න. බලන්න දැන් මොකක්ද මේ කියන කතාව? මාංශ පේශී හා අස්ථ පද්ධතීන් වලට අදාළ පටකවල ශක්තිමත් බව. දැන් මොනවද මේ පද්ධතිය වලට අදාළ ශක්තිමත් මේ පටක? මාංශ පේශී පද්ධතිය ගත්තහම කංකාල පේශී කණ්ඩරා. අස්ථි පද්ධතිය ගත්තහම අස්ථි බන්ධනී සහ කාර්ට්‍රේජ්. ඊළඟට ජොයින්ට් කැප්සූල් මේ වගේ මේ සංදිය වටා තිබෙන පටකවල පටක. ඒවට තමයි අපි මේ මාංශ පේශී හා අස්ථි පද්ධතියේ පටක කියලා කිව්වේ. මොකද්ද මේකෙන් කරන්නේ? ශක්තිමත් බව වර්ධනය කිරීම පිණිස මොනවටද පුහුණුව කරන්නේ? ශක්තිමත් බව වැඩි කරගන්න. මොකේද? මස්කියුලෝ ස්කෙලිටල් සිස්ටම් එකේ මාංශ පේශී හා අස්ථි පද්ධතියේ කරන්න ඕනේ මොකද්ද? විවිධ බර ඉසිලීමේ ව්‍යායාම උපකරණ භාවිතා කරමින්. එතකොට දැන් ශක්ති වර්ධන පුහුණුවක් කරන්න පුළුවන් වාට ඔයාගේ ශරීර බර පාවිච්චි කළා. එතකොට අපි ඒකට කියනවා බොඩි වේට් එක්සර්සයිසස් කියලා. හැබැයි ඉතින් ඔයාගේ බොඩි වේට් එකෙන් පමණයි වාට ප්‍රතිරෝධය ලැබෙන්නේ. එතනින් එහාට යන්න බෑ. ඒ නිසා අපිට බර ඉසිලීමේ උපකරණ භාවිතා කරන්න සිද්ධ වෙනවා නිවැරදි අඛණ්ඩ ශක්තිය වර්ධනය කිරීමේ පුහුණුවක් කරගෙන යනකොට. කරමින් අඛණ්ඩව හා ක්‍රමානුකූලව ව්‍යායාම සඳහා භාවිතා කරන ප්‍රතිරෝධය හෙවත් තීව්‍රතාවය වැඩි කරමින් කරනු ලබන ව්‍යායාම. එහෙනම් ශක්තිමත් බව වර්ධනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තියෙනවා මෙතන. මොකද අනිවාර්යයෙන්ම තීව්‍රතාවය ක්‍රමානුකූලව ප්‍රතිරෝධය වැඩි කරමින් පුහුණු වීම කළ යුතුයි. එහෙම නැත්නම් ශක්තිමත් බව වර්ධනය වෙන්නේ නැහැ. දැන් මතකද කතා කරා අපි අධිබහර පුහුණු මූලධර්මයන් පිළිබඳව. නම් කිසි සඳහන් කරන්නේ අපි කලින් පරිච්ඡේදවල නේද? ක්‍රමානුකූලව අපේ පුහුණුවේ ප්‍රතිරෝධය වැඩි කරන්න ඕන. එහෙම වුණාම තමයි මේ පටකවල හැඩගැසීම් කියන එක සිද්ධ වෙන්නේ, අනුවර්ධනයන් ඇඩැප්ටේෂන් සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මාංශ පේශී හා අස්ථි පද්ධතියේ ශක්තිමත් බව වර්ධනය වීම පිණිස අනිවාර්යයෙන්ම භාවිතා කරනු ලබන උපකරණවල බර ප්‍රමාණිකූලව වැඩි කරමින් ශරීරයට තීව්‍රතාවය ලබා දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට කරනු ලබන පුහුණුවකට අපි කියනවා මොකක් කියලාද? ශක්ති වර්ධන පුහුණුව කියලා. මේ අනුව මාංශ පේශී පද්ධතියට අදාළ කංකාල පේශී කණ්ඩරා මෙන්ම අස්ථි පද්ධතියට අදාළ අස්ථි බන්ධනී කාර්ට්‍රේජ් ආදී පටක සියල්ල ශක්තිමත් කිරීම සඳහා ශක්ති වර්ධන තීව්‍රතා ව්‍යායාම හේතු වෙයි. අසාමාන්‍ය ශක්තිමත් පේශිය තුල ගබඩා කිරීම මෙම පුහුණුව තුලින් සිදුවේ.
එතකොට ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිසස් ශක්ති වර්ධන ව්‍යායාම කරලා ඇත්තටම එහෙම කිරීම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ බැලුවාම මාංශ පේශී පද්ධතිය හා අස්ථි පද්ධතියේ පටක තුල අපි ගබඩා කරනවා මේ ශක්තිමත් බව කියන එක. දැන් පවර් ලිෆ්ටර් කෙනෙක්, වේට් ලිෆ්ටර් කෙනෙක්, බොඩි බිල්ඩර් කෙනෙක් පාරේ ඇවිදගෙන යද්දී අපිට බැලුව බැලමුට යම්කිසි පුද්ගලයෙක් දිහා බැලුව බැලමුට කියන්න බෑනේ ඔහු කොච්චර ශක්තිමත්ද කියලා. අපිට උනම් පොඩක් ඇඟ හැඩි දැඩි විදියට හැදිලා තියෙනවා නම් මසල්ස් එහෙම ටිකක් තියෙනවා නම් අපිට සාමාන්‍ය ජජ් කරලා කියන්න පුළුවන් මෙයා වෙන කෙනෙකුට සාපේක්ෂව මෙයාට නම් හොඳ ශක්තිමත් බවක් ඇති, මෙයා නම් සෑහෙන ස්ට්‍රෝං වගේ පේනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපිට පේන්නේ නැහැ ඒක. ඒ කියන්නේ පුද්ගලයාගේ ශරීරය තුළ ගබඩා වෙලා තියෙන ශක්තිමත් බව කියන කාරණය. ශක්තිමත් බව දකින්න හම්බ වෙන්නේ ඒ ශක්තිමත් බව විදහ දක්වනකොට. බෝම්බයක කොච්චර පවර් එකක් තියෙනවද කියලා දැනගන්න වෙන්නේ කොහොමද? ඒ බෝම්බේ පුපුරලා යනකොට. රතිඤ්ඤ කරලා කැඟිල්ලක් විතර තියෙනවා. පත්තු කරලා ඒක පිපුරනකොට විශාල ශබ්දයක් ගමකට ඇහෙන්න තරම් විශාල ශබ්දයක් තියෙනවා. පේන්නේ නැහැ අපිට. නේද? පේන්නේ නැහැ. ඒ ශක්තිමත් බවත් ඒ වගේ තමයි. ශක්තිමත් බව පිටතට පේන්නේ නැහැ. හරි? පිටතට පේන්නේ නැහැ. ඒක ශරීරය තුල ගබඩා වෙලා තියෙන්නේ. ශක්තිය මුදාහරිනකොට තමයි ශක්තිමත් බව මුදාහරිනකොට තමයි තේරෙන්නේ. මේ එහෙම නැත්නම් විද්‍යාමාන වෙන්නේ පේන්නේ ඔහු ඇය කොච්චර ශක්තිමත්ද කියලා. ඒ නිසා මේ අස්ථි වල සිද්ධ වෙන හැඩගැසීම්, කංකාල පේශී පද්ධතියේ සිද්ධ වෙන හැඩගැසීම්, සම්බන්ධක පටකවල ශක්තිමත් බව වැඩිවීම ආදී හේතු නිසා ශරීරය තුල සමස්තයක් විදිහට ශක්තිමත් බව වැඩි වෙනවා. ඊළඟදී තියෙනවා බලන්න ටියුට් එකේ what is strength training English වලින් තියෙනවා the process of exercising with progressively heavier resistance for the purpose of strengthening the musculoskeletal system. එතකොට මේ ප්‍රමාණිකූලව තීව්‍රතාවය වැඩි කරමින් කරනු ලබන පුහුණුවක් විය යුතුයි කියන එක මෙතන සඳහන් වෙලා තියෙනවා. එතකොට ඊළඟදී anatomical involvement. දැන් මේ ශක්තිය පිළිබඳ එහෙම නැත්නම් ශක්තිමත් බව පිළිබඳව කතා කරනකොට අපිට අපේ ශරීරයේ ව්‍යවච්ඡේදය පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. එහෙම නැත්නම් මතක් කරගන්න වෙනවා. muscular system, muscles, tendons, skeletal system එකේ bones, ligaments, joint capsules, nervous system මේ හැම දෙයක් ගැන. හරි. ශක්තිය පිළිබඳ නිර්වචන කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ශක්තිමත් බව පිළිබඳව ප්‍රතිරෝධයක් අභිභවා යාමට ඇති හැකියාව හා ප්‍රතිරෝධයන්ට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඇති හැකියාවයි. මම බලන්න මේ කියන නිර්වචනය ඇත්තද කියලා ඔයාට තියනවද කියලා කල්පනා කරලා බලන්න. මේ ප්‍රතිරෝධයන් අභිභවා යාමට හැකියාවක්, එහෙම නැත්නම් ප්‍රතිරෝධයන්ට එරෙහිව නැගී සිටීමට හැකියාවක්. එහෙමනම් විවිධ ප්‍රතිරෝධයන්ට එහෙම නැත්නම් ටිකක් වැඩි දැඩි ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඔයා ශක්තිමත් කෙනෙක් කියලා. මාංශපේශියක් හෝ කිසියම් පේශී කීපයක් උපයෝගී කරගෙන බලය යොදා ප්‍රතිරෝධයක් මැඩ ගැනීමට ඇති හැකියාව. ඒක ශක්තිය කියලා කියනවා. දැන් මොකද්ද මේ කියන කතාව? දැන් ඔන්න ඔයා දිශාවට මොනවා හරි ලී කොටයක් පෙරලිලා එනවා. ගලක් පෙරලිලා එනවා. වාහනයක් තල්ලු වෙලා එනවා. එහෙම නැත්නම් තව මිනිස්සෙක් ඔයාගේ ඇඟට තව මිනිස්සෙක්ව තල්ලු කරලා දානවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී බලන්න ඔයාට එන ප්‍රතිරෝධය මැඩපවත්වා ගන්න පුළුවන්ද කියලා. ඒ මැඩපවත්වා ගැනීමට ඇති හැකියාව තමයි ඔබේ ශක්තිමත් බව. එතකොට මේ ශක්තිමත් බව එහෙම මැඩපවත්වා ගැනීමට හැකියාවක් නැත්තම් මොකද වෙන්නේ? අපේ පටකවලට තුවාල සිද්ධ වෙනවා. ඒ නිසා අපිට හදිසි අනුතුරු වෙලා අපි විකලාංග තුවාල වලට ආබාධ වලට ගොදුරු වෙන්නේ. එහෙනම් මතක තියාගන්න අපේ ශක්තිමත් බව අඩුවීම නිසා. මාංශ පේශී වල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ඇතිවන පේශී හැකිලීමේ ස්වභාවයේ ශක්තියයි. ඔන්න තව නිර්වචනයක් තියෙනවා ටිකක් වෙනස් ආකාරයක එකක්. මාංශ පේශී තුල මොකක් වෙනව කියලාද කියන්නේ? ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් සමූහයක් සිද්ධ වෙනවා. ඇයි ඒ ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් සමූහයක් ඇති වෙනවා කියලා කියන්නේ? ඇයි මතකද දැන් අපි පෝෂණය පාඩමේදී කලින් පාඩම් වලදී සාකච්ඡා කරා මාංශ පේශිය තුල ග්ලූකෝස් දහනය වීමෙන් ඇනරොබික් විදිහටත් මේ මාංශ පේශී සෛල තුල මයිටොකොන්ඩ්‍රියා තුල මේදය දහනය වීමෙන් ඔක්සිජන් දහනය වීමෙන් ඇරොබික් ලෙසත්
ඇරොබික් සහ ඇරොබික් විදිහට පේශී තුළ ශක්තිය නිෂ්පාදනය වෙනවා කියලා එහෙම කතා කරන්නේ. ඒතර ඒ ශක්තිය නිෂ්පාදනය වීම තුළ ඇක්ටින් සහ මයොසින් කියන මයෝෆිලමන්ට් පේශී සූත්‍රිකාවන්ගේ තුළ මයෝෆිබ්‍රිල් එක පේශී කෙඳිත්ත තුළ සංකෝචනයක් සිද්ධ වෙනවා. ක්‍රියාත්මක යාන්ත්‍රික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකට මාංශ පේශිය යාන්ත්‍රික වශයෙන් හැකිලීමකට සහ දිගෑරීමකට ලක් වෙනවා. එතකොට එන්නේ මේ විදිහට මාංශ පේශී වල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ඇතිවන පේශී හැකිලීමේ ස්වභාවයේ ශක්තියයි. එහෙනම් ඒ විදිහට අපේ පෝෂ්‍ය පදාර්ථ ග්ලූකෝස්, ෆැට්, ක්‍රියේටින්, ෆොස්ෆේට් වගේ පෝෂ්‍ය පදාර්ථ ශක්තිය බවට පරිවර්තනය කරලා මාංශ පේශීන් කොච්චර සාර්ථකව දැඩි ලෙස ක්‍රියාවට නංවන්න පුළුවන්ද අන්නේ තුල ඔයාගේ ශක්තිමත් බව තීරණය වෙනවා කියන එකයි මෙතෙන්දී පැහැදිලි වෙන්නේ. ඒ නිසා ඒකත් අපිට නිර්වචනයක් විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඔයා බාබෙල් බයිසෙප් කර්ල් කියන ව්‍යායාමය ගත්තොත් එහෙම ඔයාට ඒක පැහැදිලි නේද? නිශ්චලව බාබෙල් එකක් තියෙනවා. ඒ බාබෙල් එකේ දෙපැත්තෙන් අපි වේට්ස් දාලා තියෙනවා. ඔයා වගේ බයිසෙප් මසල්ස් පාවිච්චි කරලා ඒ බයිසෙප් මසල් සංකෝචනය කරලා ඒ බාබෙල් එක ඉහළට ඔසවන. එතකොට අර බයිසෙප් මසල් වල හැකිලීමේ ස්වභාවය නිසා තමයි අර බාබෙල් එක වේට් එක උඩට එසවෙන්නේ. ඒක ඒ වගේ කතාවක් තමයි මේ නිර්වචනයෙන් විස්තර වෙන්නේ. අපේ ටියුට් එකේ ඡේදයක් ඉදිරිපත් කිරීමක් තියෙනවා. හොඳයි බලන්න දැන් ඊට පස්සේ තියෙන විග්‍රහය තමයි පුද්ගලයෙකුගේ මාංශපේශී පද්ධතිය හෝ මාංශපේශී කිහිපයක් උපරිම ප්‍රතිරෝධයකට විරුද්ධව නැගී සිටීමට ඇති හැකියාව උපරිම ශක්තියයි කියලා. ඒකට මාංශපේශී සමායෝජනයේදී සිදුවන පේශී සංකෝචනයේදී ජනිත කරගත හැකි උපරිම බාහිර බලයට හෝ ප්‍රතිරෝධයකට ඔරොත්තු දීමේ හැකියාව හා නැගී සිටීමට ඇති හැකියාවයි. ඒතකොට මාංශපේශීක ශක්තිය කියන එකට එක නිර්වචනයක් සහ මාංශපේශීන්ගේ උපරිම ශක්තිමත් බව කියන එකට තව නිර්වචනයක් විදිහට අපිට මේක දෙවිධයකට විග්‍රහ කරන්න පුළුවන්. කෙසේ වෙතත් වාගෙන් මේ මට්ටමේදී බලාපොරොත්තු වෙන්නේ මාංශපේශීන්ගේ ශක්තිය එහෙම නැත්නම් කායික ශක්තිමත් බව කියන එක කියන්නේ මොන වගේ දෙයක්ද සංකල්පයක්ද කියන එක වට විග්‍රහ කරගන්න තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. එතකොට පුද්ගලයෙකුගේ ශක්තිමත් බව කියන එක උපරිම තලයකට ගේන්න පුළුවන්. ඒ නිසායි කියන්නේ මාංශ පේශියක් හෝ පේශී සමූහයක් එක්වරක් සංකෝචනය කිරීමෙන් එහෙම නැත්නම් එක්වරක් ක්‍රියාත්මක කිරීමෙන් ජනනය කරන්න පුළුවන් උපරිම බලය කිසියම් ප්‍රතිරෝධයකට යටත්ව ජනනය කරන්න පුළුවන් උපරිම බලය තමයි උපරිම ශක්තිය විදිහට මෙතන හඳුන්වලා තියෙන්නේ. ඒ මාංශ පේශියක් සංකෝචනය කිරීමට ඇති හැකියාව. මොකේට විරුද්ධවද? එහෙම නැත්නම් මොකකට එරෙහිවද? උපරිම ප්‍රතිරෝධයකට එරෙහිව. එතකොට කාය වර්ධන ක්‍රීඩාවේදී 1 repetition maximum. එහෙම නැත්නම් weight lifting ක්‍රීඩාවේදී 1 repetition maximum. සවිය එසවීම. power lifting වලදී 1 repetition maximum කියන අවස්ථා අපිට දකින්න පුළුවන් උපරිම ශක්තිය කියන එක. එතකොට දැන් ශක්තියේ විවිධ ප්‍රභේද තියෙනවා. මේ එකක් තමයි ෂණික ශක්තිය එහෙම නැත්නම් ස්ෆෝටන ශක්තිය කියන එක. explosive power එහෙම නැත්නම් explosive strength එහෙම නැත්නම් explosiveness කියලා අපි කියනවා. ඒතර මෙතන දාලා තියෙනවා speed plus strength is equal explosiveness කියලා. ඒ කියන්නේ සරලව මතක තියාගන්න කිසියම් පුද්ගලයෙකුගේ ජවය හා බලය එහෙම නැත්නම් ස්ෆෝටන ශක්තිය කියන එක වර්ධනය කරන්න බෑ. ඒ පුද්ගලයාගේ ශක්තිමත් බව සහ වේගය කියන අනිත් ගුණාංග දෙක වර්ධනය කරන්නේ නැතුව. ඒ නිසා වේගය සහ ශක්තිමත් බව කියන දෙකම ස්ෆෝටන ශක්තිය තුල ක්‍රියාත්මක වෙනවා. ශක්තිය සහ වේගයේ සංකලනයක් ලෙස ෂණික ශක්තිය හැඳින්විය හැකිය. උපරිම වේගයෙන් හා ශක්තියකින් ගොඩ නංවන අවස්ථාවේදී ප්‍රතිරෝධයක් අභිභව යාම ෂණික ශක්තිය වේ. ඊළඟදී වේගයේ තීව්‍රතාවය හා ශක්තියේ තෙරපුම් බලය සම්බන්ධ වීමෙන් ෂණික ශක්තියේ ගුණාත්මක බව තීරණය වේ. ෂණික ශක්තිය ප්‍රභේද දෙකකි. වේගය සහ ශක්තිය, ශක්තිය සහ වේගය. එතකොට මොතන මතක තියාගන්න අපිට එදිනෙදා ජීවිතයේදී කෙසේ වෙතත්
ක්‍රීඩා කටයුතු වලදී මේ කියන ස්ෆෝටන ශක්තිය භාවිතයට ගන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට ක්‍රීඩාවේදී නම් ඒක ඍජුව දායක වෙනවා. බලන්න මේ උදාහරණය. හෙල්ල විසිකිරීමේදී දිවීමට වේගය අවශ්‍ය වන අතර විසිකිරීමට ශක්තිය එහෙම නැත්නම් ශක්තිමත් බව අවශ්‍ය වෙයි. ජූඩෝ ක්‍රීඩාවේදී ජූඩෝවලදී ළඟට ඇද ගැනීමට ප්‍රතිවාදියා ළඟට ඇද ගැනීමට ශක්තිය අවශ්‍ය වන අතර විසිකිරීමක් කිරීමට වේගය අවශ්‍ය වේ. බර එසවීමේදී ක්ලීන් ඇන්ඩ් ජර්ක් වලදී ක්ලීන් කිරීමට ඒ කියන්නේ අර ඩෙඩ් ලිෆ්ට් කරනවා වගේ පොළවෙන් බාබෙල් එක උඩට ඔසවලා තමන්ගේ උරිස් මතට දාගන්න මට්ටම වෙනකන් ක්ලීන් ඇන්ඩ් ජර්ක් වලදී ක්ලීන් කිරීමට ශක්තියක්ද ජර්ක් කිරීමට වේගයද අවශ්‍ය වේ. ඊළඟදී ක්ෂණික ශක්තිය සඳහා බලපාන සාධක පේශියක සංකෝචන වේගය හා ඒ සඳහා සහභාගී වන පේශී සෛල ගණන මත ක්ෂණික ශක්තියේ ගුණාත්මක භාවය රඳා පවතී. දැන් ඔයාලට මතකද මාංශ පේශියේ හරස්කඩ මසල් එකක් කොහොමද හැදිලා තියෙන්නේ කියලා? අපි දන්නවා කේශනාලිකා විශාල ප්‍රමාණයක් රුධිරය මගින් පෝෂක පදාර්ථ සහ ඔක්සිජන් පේශී සෛල වලට ලබා දෙනවා. ඒතර පේශී මේකලාව තුල මසල් බණ්ඩල් එක තුල විශාල පේශී සෛල ප්‍රමාණයක් පිහිටනවා. ඒ නිසා එක මාංශ පේශියක් මස් ගොබයක් ගත්තාම විශාල පේශී සෛල ප්‍රමාණයක් එක මස් ගොබයක් තුල තියෙනවා. එතකොට මේ පේශියක සංකෝචන වේගය සහ ඒ සඳහා සහභාගී වන පේශී සෛල ගණන මත ක්ෂණික ශක්තියේ ගුණාත්මක බව තීරණය වෙනවා. ඒ කියන්නේ චාලක ස්නායු ඒකකයක් මතකනේ මෝටර් නියුරෝන් එකක් කියලා කිව්වේ. එතකොට චාලක ස්නායු වලින් මාංශ පේශියේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ප්‍රතිචාරය උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලිය යටතේ පේශිය සංකෝචනය වෙන්න විධානයක් ලැබුණාම ඒ පේශියේ විශාල පේශීන් සෛල ප්‍රමාණයක් අදාළ කාර්ය සඳහා යොදා ගන්නවා. එතකොට ස්ෆෝටන ශක්තිය කියන එක කොච්චර හොඳට හිතන්නකෝ බොක්සිං ක්‍රීඩකයෙක් වේගයෙන් පන්චින් බෑග් එකට පහරක් ගහනවා කියලා. එහෙම නැත්නම් ටූර්නමන්ට් එකේදී එයා ප්‍රතිවාදියාගේ මුහුණට වේගයෙන් පහරක් ක්ෂණිකව එල්ල කරනවා කියලා. එතකොට එයාගේ අත්වල සහ ශරීරයේ ඒ කාර්යයට අදාළ අනිකුත් මාංශපේශී වල තියෙන මාංශපේශී සෛල කොච්චර ප්‍රමාණයක් ක්ෂණිකව මේ වැඩේට දායක කරගන්නවද කියන කාරණය අනුව තමයි අර පුද්ගලයාගේ පහරේ කොච්චර වේට් එකක් තියෙනවද කියලා මේ ගණනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පහරේ බලය මේ පහරේ තීව්‍රතාවය තීරණය වෙන්නේ. අපි කියනවා කිලෝ 30ක විතර පහරක් වැදුනේ, කිලෝ 50ක විතර පහරක් වැදුනේ කියලා. ඒ මොකද පේශී සෛල කොච්චර ප්‍රමාණයක් ඒ කාර්යයට දායක වෙලා තියෙනවද කියන එක අනුව මාංශ පේශියක සංකෝචන ශක්තිය රඳා පැවතීම හා ඒවා සංකෝචනයට සහභාගී වන මාංශ පේශී වල ස්වභාවය. ඒ කියන්නේ එක් පඩියක් නැගී පැනීමට වඩා වැඩි ශක්තියක් පඩි 3ක් පැනීමට අවශ්‍ය වේ. ඔයා දැකලා තියෙනවා සමහර ක්‍රීඩකයෝ පවර් ට්‍රේනින් වලදී මේ බොක්ස් ජම්ප් කියන එක කරනවා. ස්ටෑර්කේස් එකක් ළඟට ගිහිල්ලා පඩියෙන් පඩිය මේ අර පොඩි ළමයි පනිනවා වගේ පැන පැන උඩට යනවා. සමහර වෙලාවට අපිට කරන්න පුළුවන් පඩියක් කර පඩියක් පඩි දෙකෙන් දෙකට උඩට පනින්න පුළුවන්. සමහර අයට ස්ෆෝටන ශක්තිය වැඩි අයට පඩි 3න් 3ට පයින්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගැන තමයි මේ කියන්නේ. ඒ නිසා වැඩි පේශී සෛල ප්‍රමාණයක් යම්කිසි කාර්යයකට වේගයෙන් යොදවා ගන්න පුළුවන් නම් අන්නේ පේශියේ ස්ෆෝටන ශක්තිය වැඩි. ශක්තිය දරා ගැනීම මධ්‍යම ප්‍රතිරෝධයක් අභිභව දිගු වේලාවක් ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. දීර්ඝ කාලීන වශයෙන් ශක්තිය වැය කිරීමේදී වෙහෙසටපත් නොවී සිටීමට ඇති හැකියාවයි. එතකොට ශක්තිය දරා ගැනීම ස්ට්‍රෙන්ත් එන්ඩියුරන්ස් කියන එක අන්න තවත් ක්වොලිටි එකක්, තවත් ෆිට්නස් ක්වොලිටි එකක්. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රොස්ෆිට් කරන අයට මේ ශක්තිය දරා ගැනීම කියන එක අවශ්‍ය වෙනවා. එතකොට දැන් යගුලිය වෙසි කිරීම, හෙල්ල වෙසි කිරීම, උස පැනීම, දුර පැනීම නේද? මේ වගේ ක්‍රීඩා පිළිබඳව ගත්තොත් එහෙම ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ශක්තිමත් බව, ක්ෂණික ශක්තිය එහෙම නැත්නම් ස්ෆෝටන ශක්තිය මේ කියන කරුණු කොහොමද ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරඟ ජයග්‍රහණ සඳහා උදව් වෙන්නේ කියන එක ඔයාලට
දල වශයෙන් හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන සංකල්පවල මූලික સિદ્ધාන්ත තේරුම් ගන්න පුද්ගලයාගේ මාංශපේශී සහ අස්ථි පද්ධතියේ සියලුම පටකවල හරි සියලුම පටක කියලා මම ආයෙ මතක් කරන්නේ මොනවද කියලා සියලුම පටකවල ශක්තිමත් භාවය වර්ධනය වීම තුලින් තමයි ශක්තිය වැඩි වෙන්නේ. ඒ වගේම තමයි වේගය කියන සාධකයේ වැඩිවීම සඳහා මාංශපේශී අස්ථි පද්ධතිය හැඩ ගැසීමට වේගය සඳහා පුහුණු වීම කරන්න ඕනේ. එතකොට ස්පීඩ් ට්‍රේනින් කියලා අපි කියනවා. ස්පීඩ් එකත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ ශක්තිමත් බව සහ වේගය වැඩි වීම තුලින් ස්පෝටන ශක්තිය එහෙම නැත්නම් අර ශනික ශක්තිය මුදා හැරීමේ ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන්. ටියුට් එකේ දෙවෙනි පිටුවේ තියෙනවා කායික ශක්තිය තීරණය වීම සඳහා බලපාන සාධක. ඉතාමත්ම වැදගත්. එතකොට ව්‍යුහාත්මක එහෙම නැත්නම් ව්‍යවච්ඡේදක කරුණු ඊළඟට කායික විද්‍යාත්මක එහෙම නැත්නම් ජෛව රසායනික කරුණු කියලා කොටස් ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. ව්‍යුහාත්මක එහෙම නැත්නම් ව්‍යවච්ඡේදමය ඇනටොමිකල් ෆැක්ටර්ස් වලදී අපිට ගන්න පුළුවන් මාංශපේශී තන්තු වර්ගය. මසල් ෆයිබර් ටයිප් එක, මසල් සෙල් ටයිප් එක මොකද්ද? ස්ලෝ ට්විච්ද, ෆාස්ට් ට්විච්ද කියන එක. ඊළඟට පේශී ශරීර තුළ පවතින මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය. දැන් මයිටොකොන්ඩ්‍රියාවක් එහෙම මතක් වෙන්න ඕන. මයිටොකොන්ඩ්‍රියා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ශක්තිය නිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩි. එතකොට මාංශපේශී ශරීර තුළ පවතින මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය. වර්ධක හෝමෝන සහ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන් මට්ටම. එතකොට ඒක බලපානවා ශක්තිමත් බව තීරණය කිරීම සඳහා. වර්ධක හෝමෝන මට්ටම සහ ටෙස්ටෙස්ටරෝන් මට්ටම කාගේ හරි වැඩි නම් ඔහුට හෝ ඇයට වැඩි වාසියක් තියෙනවා වැඩි බරක් එසවීමට කාය වර්ධනය, බොඩි බිල්ඩින්, වේට් ලිෆ්ටිං මේ ස්පෝර්ට් වලට. පේශී ස්කන්ධය හා මේද ස්කන්ධය කොච්චරක්ද කියන එකත් බලපාන ශරීරයේ. ඊළඟට හිමොග්ලොබින් හා මයොග්ලොබින් ප්‍රමාණය. මොකද හිමොග්ලොබින් තියෙන්නේ ඔක්සිජන් පරිවහනය සඳහා නේද? ඒතකොට ඔක්සිජන් පරිවහනය කරාට වැඩක් නැහැ නේ මාංශපේශී සෛල ඇතුළට ඒක ගමන් කරන්න ක්‍රමවේදයක් තියෙන බෑ. ගමන් කරන්න එහෙම නැත්නම් ඒ ඔක්සිජන් බාර ගන්න කෙනෙක් ඉන්න බෑ. එතකොට තමයි මයොග්ලොබින් ලෙවල් එක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා හිමොග්ලොබින් ලෙවල් එකයි මයොග්ලොබින් ලෙවල් එකයි බලපානවා ශක්තිය දරා ගැනීම හැකියාව වගේ ගුණාංග සඳහා. ඊළඟට පේශිය තුළ ගබඩා වී ඇති ග්ලූකෝස් සහ ග්ලයිකෝජන් මට්ටම. එතකොට අපි ආහාර පාන වලින් ලබාගත් කාබෝහයිඩ්‍රේට් එනර්ජි එක කොච්චර මේ පේශී සෛල තුළ තැන්පත් වෙලා තියෙනවද? අක්මාවේ සෛල තුළ කොච්චර ග්ලයිකෝජන් තැන්පත් වෙලා තියෙනවද කියන කරුණු කාරණා ගොඩක් බලපානවා ශක්තිමත් බව තීරණය කරන්න. මොකද හේතුව දැන් ඔයාලා දන්නවා සමහර අයගේ ඉන්සිලින් කියන හෝමෝනයේ සංවේදී බව ඉතාමත්ම වැඩි. ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම බොහොම කාර්යක්ෂමව පරිපාලනය වෙනවා. යාමනය වෙනවා ඉන්සිලින් හෝමෝනයේ වැඩි මට්ටමක තියෙද්දි. ඉතින් ඒ වගේ කෙනෙකුට අපි කියනවා හයිපෝග්ලයිසීමියා කන්ඩිෂන් එකක් තියෙන්න පුළුවන්. කියන්නේ එයාගේ ග්ලූකෝස් මට්ටම හරි ඉක්මනට අඩු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අර ග්ලයිකෝජන් රිසර්ව්ස් එහෙම අඩු වුනහම බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එකත් අඩු වෙලා නම් තියෙන්නේ. ජිම් එකේ ගිහිල්ලා එක්සර්සයිස් කරන්න ගියාම වැඩේ හරියට කරගන්න බෑ. මොකද හේතුව එයා හරි ඉක්මනට ෆැටිග් වෙනවා සහ එයාට ලෙතාජික්. ඒ කියන්නේ ඇඟට පණ නැහැ, ඇනුම් යනවා, බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩුයි ඉක්මනට. මොකද ඔයා ලොකු බත්තයක්, බුරියානි එකක්, ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ගොඩක් ලොකු මේ එනර්ජි එකක් අරගෙන ඔයාගේ ග්ලයිකෝජන් ලෙවල් එක වැඩි කරලා තිබ්බත් අක්මාවේ සෛලවල සහ පේශී සෛලවල බොහොම පොඩ්ඩයි ග්ලයිකෝජන් විදිහට ගබඩා වෙලා තියෙන්නේ. මොකද අතිරික්ත වැඩිපුර තියෙන ශක්තිය ගොඩක් ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? මේද ස්තරය තුල, මේද සෛල තුල. ඒ නිසා පැය භාගයක් විතර යනකොට ග්ලයිකෝජන් ටික බිඳුවට වහිනවා. ඒකයි. ඒතකොට ශක්තිමත් බව සඳහා ඒක බලපාන. කායික විද්‍යාත්මක හේතු වලදී අපිට ගන්න වෙන්නේ ගැහැණු පිරිමි බව. පිරිමියා වඩා ශක්තිමත්. වයස අවුරුදු 18ත් 30ත් අතර වගේ කට්ටිය ගොඩක් ශක්තිමත්. වයස ඊළඟට ගාත්‍රාවල දිග උසින් වැඩි වෙනකොට යම් කිසි පුද්ගලයෙක් උසින් වැඩි වෙනකොට එයාට ශක්තිමත් බවත් එක්ක තියෙන නෙගටිව් රිලේෂන්ෂිප් එක. උසින් වැඩි නම් එයාට පොළවේ සිට ඉහළට ඔසවන්න තියෙන දුර වැඩිනේ යම් කිසි වස්තුවක්. කොට කෙනෙක් නම් එයාගේ ගාත්‍රාවල කොට නිසා එයාට ගොඩක් දුර ලොකු චලන පරාසයකට යන්න අවශ්‍ය නැහැ. ඒකයි එතන හේතුව. පේශීන්ගේ දිග. හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් එයාගේ අතපය කෙටි වුණාට පේශී දිගයි. ඒ කියන්නේ මස් ගොබ මසල් බෙලිස් ගොඩක් දිගයි. ඒ වගේ කෙනෙක් ඉන්න පුළුවන් එයාට වාසිදායක වෙනවා. අර විදිහට මේ පේශී වල දිග ප්‍රමාණය වැඩිපුර තිබේ.
ඊළඟට කණ්ඩරා විනිවිදීම. කණ්ඩරා විනිවිදීම කියලා සිංහලෙන් තියෙන්නේ ටෙන්ඩන් ඉන්සර්ෂන් කියන එක. ඒ කියන්නේ ඔයාගේ මස් ගොබය අපි දන්නවනේ ඔරිජින් එකක් තියෙනවා, පටන් ගන්න තැනක් තියෙනවා, මූලාරම්භ වෙන ස්ථානයක් තියෙනවා කියලා ඕනම මස් ගොබයක්, මසල් බෙලි එකක්. එතකොට ඒ දැන් බයිසෙප්ස් මසල් එක ගන්නකො. ඒතර බයිසෙප් මසල් එකේ ඔරිජින් එක තියෙන්නේ ග්ලැනෝහියුමරල් ජොයින්ට් එක ආශ්‍රිතව, එහෙම නැත්නම් ෂෝල්ඩර් ගර්ඩල් එකේ තියෙන්නේ. හියුමරස් එක, ස්කැපියුලා එක මේවට අභ්‍යන්තරයෙන් සම්බන්ධ වෙලා තියෙන ඔරිජින් එක. ඒතර මසල් බෙලි එක අත දිගේ පල්ලෙහාට ඇවිල්ලා එල්බෝ ජොයින්ට් එකෙන් මසල් එක අවසන් වෙනවා. ඊට පස්සේ කණ්ඩරාව ගිහිල්ලා කොහෙටද? රේඩියස් and අල්නා බෝන් වල කොයිතරම් දුරින්ද ගිහිල්ලා ඇලවිලා සම්බන්ධ වෙලා මේ අස්තිය විනිවිදලා ඒ කණ්ඩරාව අස්තියට සවි වෙලා තියෙන්නේ කොතනද කියන කාරණේ. ඒක තමයි ඔය කණ්ඩරා විනිවිදීම හැවත් ටෙන්ඩන් ඉන්සර්ෂන් කියලා කියන්නේ. මගෙන් ඊළඟදී කණ්ඩරා විනිවිදීම මගෙන් අස්තියට සම්බන්ධ වී ඇති ආකාරය පිහිට ඇති දුර යනුවෙන් මේ සාධකයේ ප්‍රධාන වර්ග දෙකකි. ඊළඟදී අර ටික සාරාංශගත කරලා තියෙන ඡේදය වට මතක තියාගන්න පහසුයි. පිරිමියෙකු වීම වයස අවුරුදු 18 44 වීම ඒක 18 30 අතර කිව්වත් කමක් නැහැ. කෙටි ගාත්‍රා සහිත වීම, දිගු පේශීන් සහිත වීම, කණ්ඩරාවන් සංධියකට තරමක් දුරින් විනිවිද සම්බන්ධ වී තිබීම, සුදු තන්තු වැඩි ප්‍රතිශතයක් පිහිටා තිබීම, ඒ කියන්නේ fast twitch fibers, සෛලවල මයිටොකොන්ඩ්‍රියා වැඩිපුර පිහිටා තිබීම, මයොග්ලොබින් හා හිමොග්ලොබින් හා මයොග්ලොබින් වැඩි ප්‍රමාණයක් තිබීම ආදී කරුණු අනුව පුද්ගලයෙකුට වැඩි ශක්තියක් හිමිවීමට බලපාන සාධක වේ. එතකොට අපි දන්නවා අපේ ඉන්න යාළු මිත්‍රයෝ අපිත් එක්ක ඉන්න කට්ටිය අපි එක එක්කෙනාගේ ශක්තිමත් බව වෙනයි. එතකොට එකම වයසේ එකම ශරීර උස බර තියෙන පිරිමි ළමයි 10 දෙනෙක් කරගෙන යම්කිසි ක්‍රියාකාරකමක් දුන්නොත් එහෙම අපි ඔවුන්ගේ ශක්තිමත් බව එකිනෙකාට වෙනස්. සමාන වෙන්නේ නැහැ. ඒ සමාන වෙන්නේ නැත්තේ අසමාන වෙන්නේ මෙන්න මේ වගේ හේතු ගොඩාක් ශක්තිමත් බව සඳහා තීරණය වෙන නිසා. ඒ නිසා මේ strength factors, what are the strength factors කියන එක මොනවද ශක්තිමත් බව සඳහා බලපාන සාධක කියන එක හොඳට කටපාඩමේ තියෙන්න ඕන, මතක තියෙන්න ඕන. මේක මම වෙනම වීඩියෝ එකක් විදිහට strength factors කියලා අපේ YouTube Fitliners YouTube channel එකේ දාලා දෙනවා. ඒවත් බලන්න. ඊළඟදී ශක්තියේ ප්‍රභේද කියන මාතෘකාව අපිට හම් වෙනවා. එතකොට ශක්තියේ ප්‍රභේද වලදී සීමාන්විත ශක්තිය limit strength කියලා එකක් තියෙනවා. යම්කිසි මට්ටමකට පමණක් ශක්තිමත් බව තීරණය වෙන නිසා limit strength කියලා කියනවා. විකේන්ද්‍රික ශක්තිය දැන් මාංශ පේශියක ශක්තිමත් බව තීරණය කර ගැනීම සඳහා අපිට මොන හරි ක්‍රියාකාරකමක් කරන්න වෙනවනේ. ඒතර ඒ ක්‍රියාකාරකමේදී අපිට ඒ ඉරියව්වේ පොසිටිව් නෙගටිව් කියලා මූවමන්ට් දෙකක් අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බයිසෙප් කර්ල් කියන එක්සර්සයිස් එක ගත්තොත් එහෙම ඔය යම්කිසි වේට් එකක් පල්ලෙහා අත් දෙක පල්ලෙහාට දාලා ඩම්බෙල් එකක් හෝ බාබෙල් එකක් ඉහළට ඔසවනවා බයිසෙප් එක සම්පූර්ණයෙන් කන්ට්‍රැක්ට් වෙනවා. ඒතර එහෙම ඉහළට ඔසවන එකට අපි කියනවා පොසිටිව් කන්ට්‍රැක්ෂන් එක කියලා. ඒතර ඉහළ සිට පල්ලෙහාට අහපුව අපි අත් දෙක දිගාරිනවා. මසල් එක එතකොට දිග හැරෙනවා. ඒකට අපි කියනවා ඊසෙන්ට්‍රික් එහෙම නැත්නම් නෙගටිව් මූවමන්ට් එක කියලා. එතකොට ඉහළට ඔසවනවා කොන්සෙන්ට්‍රික් පොසිටිව් මූවමන්ට්, පල්ලෙහාට දානවා දිග හරිනවා පේශිය නෙගටිව් ඊසෙන්ට්‍රික් පේශිය. එල්බෝ එකෙන් අංශක 90කට අත් දෙක නමලා ඩම්බෙල් එක හෝ බාබෙල් එක ඔයා නිශ්චලව තියාගත්තොත් එහෙම හරි අත් දෙක එල්බෝ එකෙන් අංශක 90කට නමලා බාබෙල් එක අපි අල්ලන් ඉන්නවා ෆෝල්ඩ් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා ඒකට isometric contraction එහෙම නැත්නම් isometric strength කියලා. ඒ නිසා විකේන්ද්‍රික ශක්තිය eccentric strength කියලා කියනවා. අපි යම්කිසි බරක් යම්කිසි වස්තුවක් ඉහළ සිට පහළට ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණීය දෙසට යොමු කරනකොට අපි හෝල්ඩ් කරන ස්ට්‍රෙන්ත් එක ශක්තිමත් බව. ඒ කියන්නේ අර නෙගටිව් ට්‍රේනින් වගේ නෙගටිව් රෙපිටිෂන්ස් කරන්න. එතකොට අපි ඕනම බරක් ඉහළ සිට පහළට පොළොව දෙසට ගුරුත්වාකර්ෂණයේ දෙසට යොමු කරනවා. නමුත් ඒක යම්කිසි පාලනයකට යටත් වෙනවා.
कंट्रोल කරලා හෝල්ඩ් කරලා අන්න එතකොට අපි කියනවා ඊසෙන්ට්‍රික් ස්ට්‍රෙන්ත් එහෙම නැත්නම් නෙගටිව් ස්ට්‍රෙන්ත් එකක් කියලා. ඊළඟදී ස්ථිතික ශක්තිය ඒ කියන්නේ ස්ටැටික් ස්ට්‍රෙන්ත් අර අයිසොමෙට්‍රික් ස්ට්‍රෙන්ත් එක කියලා කිව්වේ ඒ වගේ දෙයකට. ඒ කියන්නේ කිසිම චලනයක් අපිට පේන්නේ නැහැ. නමුත් අපි මාර්ග පේශිය අර්ධ වශයෙන් සංකෝචනය කරලා තියෙන්නේ. අර්ධ වශයෙන් සංකෝචනය කරලා අපි මේ වේට් එක හෝල්ඩ් කරලා ඒ බර දරාගෙන ඉන්නේ. ඊළඟදී සමකේන්ද්‍රික ශක්තිය කිව්වහම කොන්සෙන්ට්‍රික් ස්ට්‍රෙන්ත් අර පොසිටිව් කන්ට්‍රැක්ෂන් එක. ඊළඟදී නියත ශක්තිය ඇබ්සලූට් ස්ට්‍රෙන්ත් ඕල් නැචරල් ස්ට්‍රෙන්ත් කියලා මේකට කියනවා. යම් කිසි කෙනෙකුගේ යම් කිසි ක්‍රියාවක තියෙන උපරිම ඒ ශක්තිමත් බව මේ නියත ශක්තිය දෙපුද්ගලයා තුළ નિરાයාසයෙන්ම පවතින ශක්තිය. වේග ශක්තිය ස්පීඩ් ස්ට්‍රෙන්ත්. ඒකට ස්පීඩ් ස්ට්‍රෙන්ත් කියන එකේදී ශක්තිය වේගය සමග යෙදවීමට ඇති හැකියාව. යෙදවීමේ හැකියාව. එතෙන්දී නැවත කොටස් දෙකකට බෙදෙනවා ආරම්භක ශක්තිය සහ ස්ෆෝටන ශක්තිය කියලා. දැන් බලන්න මීටර් 100 මීටර් 200 ධාවන තරංගයක් ගැන ඔයා කල්පනා කරොත් එහෙම බලන්න වේග ශක්තිය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ වේගය කොච්චර ශක්තිමත් භාවයකින් පාවිච්චියට ගන්න පුළුවන්ද යොදා ගන්න පුළුවන්ද කියන එක වේග ශක්තිය. ශක්තිය වේගය සමග යෙදවීමේ හැකියාව. එතකොට දැන් බලන්න ආරම්භක ශක්තිය තාමත් වැදගත් මීටර් 100 දුවන ක්‍රීඩකයාගේ ජයග්‍රහණය තීරණය වෙන්න. ආරම්භක ශක්තිය ස්ටාර්ටින් ස්ට්‍රෙන්ත්. ළඟදී ස්ෆෝටන ශක්තිය. ඔහුගේ අර මේ ශනික ශක්තිය පිහිටුවීමේ හැකියාව. එතකොට මේ ඒ දෙක අනුව ඔහුගේ වේගය ඊට පස්සේ අපිට තියාගන්න පුළුවන්. එතකොට අපි කියනවා ස්පීඩ් එන්ඩියුරන්ස් කියලා. ඒ කියන්නේ ඔහු අර ආරම්භක ස්ෆෝටන ශක්තියෙන් ලබාගත් වේගය පවත්වාගෙන යාමට ඇති හැකියාව. වේගය දරාගෙන ඉදිරියට යාමට ඇති හැකියාව. මොකද තමන් ලබාගත් වේගය ඒ විදිහටම වැඩි කරලා තියාගත්තේ නැත්නම් අනිත් ක්‍රීඩකයෝ තමන්ගේ පසුපසට දාලා ඒගොල්ලෝ මේ ක්‍රීඩකයව ඕවර්ටේක් කරලා යනවා. එතකොට ඒ නිසා මේ කියන විදිහට වේග ශක්තිය අවශ්‍ය වෙනවා. ආරම්භක ශක්තිය ස්ෆෝටන ශක්තියත් එක්කම අර වේගය දරා ගැනීමේ හැකියාව කියන අමතර ගුණාත්මක බවකුත්. ඊළඟදී නිර්වායු ශක්තිය. මෙතන ශක්තිය දරා ගැනීමේ හැකියාව කියන එක. රේඛීය ශක්තිය දරා ගැනීමේ හැකියාව සහ අරේඛීය කියන්නේ ලීනියර් නන් ලීනියර් කියන එක. එතකොට ශක්තිය දරා ගැනීමට ඇති හැකියාව. සාමාන්‍යයෙන් මැරතන් ක්‍රීඩකයෙක් ගත්තොත් එහෙම අපි දන්නවා ඔහුට පැය 2:30 3ක් අඛණ්ඩව එක පේස් එකට පොඩ්ඩක්වත් වේගය අඩු වෙන්න දෙන්නේ නැතුව දුවන්න සිද්ධ වෙනවා අඛණ්ඩව මැරතන් තරගයක් ජයග්‍රහණය කරන්න. සයිකල් කරන කෙනෙකුත් එහෙමයි. ප්‍රංශ සවාරිය වගේ දවස් ගාණක් තියෙන ලොකු සයිකල් රේස් එකක් ගත්තොත් එහෙම ඔහුට මේ එක දිගටම මේ දරා ගැනීමේ හැකියාව කියන එක තියාගන්න වෙනවා. ඒතර අන්න ඒ වගේ රේඛීය සහ අරේඛීය ලීනියර් නන් ලීනියර් කියලා ශක්තිය දරා ගැනීමේ හැකියාව තව කොටස් වලට බෙදෙනවා. ඊළඟට ස්වායු ශක්තිය සහ නිර්වායු ශක්තිය. එතෙන්දි කතා කරන්නේ අර ඇරොබික් එනර්ජි සිස්ටම් එක ගැන. ඒ කියන්නේ හෘද ධමනී පද්ධතියේ දරා ගැනීමේ හැකියාව කොපමණද කියන ඒ ශක්තිමත් බව. කියන්නේ ඔයාට අකර්මණ්‍ය වෙන්නේ නැතුව ශරීරයේ විසින් ඉල්ලුම් කරනු ලබන පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් ලබා දෙමින් දීර්ඝ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව. එතකොට දැන් බලන්න සමහර මිනිස්සු වැලි ගොඩ දානවා, දර පලනවා, ගල් කඩනවා, කුඹුරු වැඩ කරනවා. මේගොල්ලෝ එක දිගට වැඩනේ. පැය ගාන උදේ ඉඳන් හින්දා වෙනකම් එක දිගටම වැඩ. එතකොට මේ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අඛණ්ඩව ශක්ති සැපයීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි මෙතන මේ විග්‍රහ කරන්නේ. වාගේ ස්වායු ශක්තිය, නිර්වායු ශක්තිය කියන එක. ඒතර ඒ ටික ඉංග්‍රීසි වලිනුත් තියෙනවා. ශක්තිය නිෂ්පාදනය වෙන ක්‍රම කියලා අර මසල් එකේ කන්ට්‍රැක්ෂන් මෙතඩ් එක තමයි කියන්නේ. තුන්වෙනි පිටුව උඩින් තියෙන සමාංශක සංකෝචනය, අයිසොමෙට්‍රික්, සමකේන්ද්‍රික සංකෝචනය, කොන්සෙන්ට්‍රික්, විකේන්ද්‍රික සංකෝචනය, ඊසෙන්ට්‍රික් කියලා. එතකොට මේ වචන හරියට මතක තියාගන්න බලන්න. වාට මසල් එක එනර්ජි ප්‍රොඩියුස් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මසල් එක මසල් කන්ට්‍රැක්ෂන් එකේ අවස්ථා මොනවද කියලා අහුවොත්
අපිට කියන්න පුළුවන් වෙන්න ඕන මසල් එකේ කොන්සෙන්ට්‍රික්, අයිසෝමෙට්‍රික් කියන්නේ ඊසෙන්ට්‍රික් පේස් එක කියලා තුනක් තියෙනවා කියන එක. එතකොට දැන් යම්කිසි වස්තුවකට එරෙහිව ජනනය කරන්න පුළුවන් බලය, මාංශ පේශීන් ජනනය කරන්න පුළුවන් බලය වැඩි නම් අපිට යමක් ඔසවන්න පුළුවන්. එතකොට අපේ මාංශ පේශී ශක්තියට වඩා අදාළ වස්තුවේ අපි ඔසවීම කරන අදාළ වස්තුවේ බර වැඩි නම් අපිට ඔසවන්න බෑ. ඒක අත පල්ලෙහාට දිග ඇරෙනවා. එතකොට අපේ පේශී ශක්තිය සහ අදාළ භාණ්ඩයේ එහෙම නැත්නම් ඒ අදාළ වස්තුවේ බර සහ යෙදෙන ප්‍රතිරෝධය සමාන නම් චලනයක් වෙන්නේ අපිට ඒක අල්ලගෙන ඉන්න පුළුවන්, ඔසවාගෙන ඉන්න පුළුවන්. අන්න ඒ අවස්ථා තුන තමයි මේ කියන්නේ සංකෝචනය, සමාංශක, සමකේන්ද්‍රික සහ විකේන්ද්‍රික කියලා. අයිසෝමෙට්‍රික්, කොන්සෙන්ට්‍රික් and eccentric contraction කියලා. එතකොට ඒකට අපි කියනවා මාංශ පේශී බලන්න මේක කියවලා සමාංශක සංකෝචනය යන පේශීන් ජනනය කරනු ලබන ශක්තියට සමාන ශක්තියක් බාහිරින් ලැබෙන ප්‍රතිරෝධයේ ලෙස ලැබුණු විට පේශීය නැවීමක් හෝ දිගහැරීමක් සිදු නොවුනද පේශීය සංකෝචනය වෙයි. මේ බිත්තිය තල්ලු කිරීමක් වැනි ක්‍රියාවයි. සමකේන්ද්‍රික සංකෝචනයේදී බාහිරින් ලැබෙන ප්‍රතිරෝධයට එරෙහිව පේශිය තුළ ජනනය වන ශක්තිය වැඩි වූ විට පේශිය නැවීම හෙවත් හැකිලීම සංකෝචනය වීම සිදුවේ. මේ සමකේන්ද්‍රික ශක්ති ජනනය. පේශියෙන් ජනනය වන බලයට වඩා වැඩි බරක් බාහිරින් ලැබුණ විට පේශිය දිගහැරීම සිදුවේ. මේ විකේන්ද්‍රික සංකෝචනය. නිසා muscular force versus resistive force. මස්කියුලර් ෆෝස් කිව්වේ මාංශීය පේශීන් ජනනය වන බලය, රෙසිස්ටිව් ෆෝස් කිව්වේ ප්‍රතිරෝධය. ඒතර මස්කියුලර් ෆෝස් and රෙසිස්ටිව් ෆෝස්. එතකොට මාංශ පේශීන් ජනනය වන බලය සහ බලය හැමතිස්සෙම වැඩි නම් මසල් එක අපිට යමක් ඔසවන්න පුළුවන්. හැබැයි රෙසිස්ටිව් ෆෝස් එක ප්‍රතිරෝධයෙන් ලැබෙන බලයට වඩා වැඩි නම් අපිට ඔසවන්න බෑ. ඒක අපිට නෙගටිව් මොමන්ට් එකකට යනවා. බලන්න අනුමාතෘකාවක් තියෙනවා මාංශ පේශී අකර්මණ්‍ය වීම හා පේශී විඩාව, මසල් ෆැටිග් and මසල් සෝනස් කියන එක. මේක කලිනුත් අපි පරිච්ඡේදයක කතා කරලා තියෙනවා කොහොමද මාංශ පේශියක් අකර්මණ්‍ය වෙන්නේ. පේශී සෛල තුළ ගබඩා වී ඇති ග්ලූකෝස් සහ ග්ලයිකෝජන් ශක්තිය වැය වී අවසන් වීම, නිර්වායු ශෝෂණයේ අතුරුඵලයක් ලෙස පේශී සෛල තුළ ලැක්ටික් අම්ලය නිපද වී එක්රැස් වී තිබීම, මෝටර් නියුරෝන මගින් ස්නායු ආවේග ගමන් කිරීම හරියට සිදු නොවීම, පේශිය තුළ ආම්ලිකතාවය වැඩි වී තිබීම. ඒතර මෙන්න මේ කියන කරුණු ටික මතක තියාගන්න ඕන. මේවා විභාගයට එනවා ප්‍රශ්න වලට. එතකොට ග්ලූකෝස් දහනය වෙලා සෛල තුළ ලැක්ටික් ඇසිඩ් ෆෝමේෂන් එක වැඩි වෙනවා. ඒ වගේම තැම්පත් වෙලා තියෙන ග්ලූකෝස් සහ ග්ලයිකෝජන් ශක්තිය අවසන් වෙනවා. තාපය වැඩි වෙනවා. මසල් එක හොඳටම රත් වෙනවා. එතකොට මෝටර් නියුරෝන මගින් එන ආවේග හරියට එන්නේ නැති වුනහම පේශිය කර්මණ්‍ය වෙනවා. ආදී කරුණු නිසා මාංශ පේශියත් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සංකෝචනය කිරීමට නොහැකි වීමයි පේශීන්ගේ අකර්මණ්‍යතාවයයි. මෙලෙස කිසියම් තීව්‍රතාවයක් සහිතව බර එසවීම හෝ ශක්තිය වර්ධනය ව්‍යායාම කිරීම මගින් හෝ වෙනත් ක්‍රියාවක් අඛණ්ඩව වැඩි වේලාවක් කිරීම තුළ පේශිය අකර්මණ්‍ය වීමට අමතර පේශී සෛල තුළ ඇති පේශී සූත්‍රිකා හෙවත් පේශී කෙඳිති කිසියම් ආකාරයක තුවාල වීමකට ලක් වේ. එවිට ස්නායු අග්‍ර සම්බන්ධ වී ඇති නිසා මේ පේශී සෛල වලින් සියුම් වේදනාවක් ඇති වේ. මේ වේදනාව සාමාන්‍යයෙන් පැය 48ක් පමණ ආම්ලිකතාවය හා සියුම් වේදනාව පවතී. මේ පේශීන්ගේ විඩාව ලෙස හැඳින්වේ. එතකොට DOMS. මොකද DOMS කියන්නේ? More lasting form of muscle discomfort known as delayed onset muscle soreness. Delayed onset muscle soreness. ඒ වෙලාවේදී නෙමේ දැනෙන්නේ පේශී වේදනාව පස්සේ දැනෙන්නේ. ඒකයි කිව්වේ delayed කියලා. ඒක පරක් වෙලා දැනෙන්නේ. ඒ නිසා මාංශ පේශියක දැන් අර ජිම් එකට ගිහිල්ලා ට්‍රේනින් කරාම පළවෙනි දවසේ මසල් හොඳටම තුවාල වෙලා පහුවදාට
හොඳටම රිදෙනවා. අතපය දිගාරිනකොට සියුම් වේදනාවක් දැනෙනවා. ඉතින් මේ මාංශපේශීන්ගේ පීඩාව පිළිබඳව හරියට දැනුමක් තේරුමක් නැති වුණාම මිනිස්සු බය වෙනවා. මේ පොලිසියෙන් ගුටි කාලා වගේ ජිම් එකට ගිහිල්ලා එක්සර්සයිස් කරලා මට මේ මොකද වුනේ කියලා. ඉතින් එතකොට මේ මාංශපේශී අකර්මණ්‍යතාවය හා පේශී පීඩාව කියන එක ගැන ඔයාට මතක තියෙන්න ඕන ඒ සංකල්පය. මේ පිළිබඳවත් අපි වෙනම මේ වීඩියෝ එකක් දාලා තිනවා ෆිට්ලයිනර්ස් YouTube channel එකේ මාංශපේශී අකර්මණ්‍ය වීම සහ මේ DOMS පිළිබඳව ඒවත් බලන්න. ඊළඟට අපිට හම්බ වෙනවා ශක්තිවර්ධන පුහුණුවේ ප්‍රතිලාභය. කිසියම් කෙනෙක් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිසස් කරාම යාට ලැබෙන වාසි. එහෙම නැත්නම් අපිට මෙහෙමත් කියන්න පුළුවන්. පුජ්‍යලේ ශක්තිවර්ධන ව්‍යායාම කළ යුත්තේ ඇයි? මෙන්න හේතු. මොනවද හේතු? පේශී සෛල අධිවර්ධනය වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා දැන් ඉගෙනගෙන තියෙන්නේ. පේශී සංකෝචන ශක්තිය වැඩි වෙනවා. ශක්තිමත් බව වැඩි වෙනවා. අස්ථි ඝනත්වය වැඩි වෙනවා. කණ්ඩරා සහ පේශී බන්ධනි වල ඇදෙන සුළු ගතිය වැඩි වෙනවා. ග්ලූකෝස් පරිවෘත්තීය ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කියන්නේ ග්ලූකෝස් බොහොම හොඳට ශරීරේ භාවිතාව වෙනවා. ආහාර ජීර්ණය වේගවත් වෙනවා. රුධිර අධිරුධිර පීඩන තත්ත්වයන් තියෙනවා නම් ඒවා අඩු වෙනවා. ඊළඟදී රුධිරගත මේද සංයුතිය ප්‍රශස්ත මට්ටමකට පැමිණෙනවා. පුද්ගල පෞරුෂත්වය වර්ධනය වෙනවා. මොකද පුද්ගලයාගේ මාංශපේශී වල ශක්තිමත් බව පේශීන්ගේ ප්‍රමාණය එහෙම වැඩි දියුණු වෙනකොට ප්‍රමාණව කූලව පුද්ගලයාගේ අමුතු ශක්තියක් කලින් තිබුණේ නැති ශක්තියක් පෙනුමක් ඔහුට ලැබෙන නිසා පෞරුෂත්ව වර්ධනයක් ඇති වෙනවා. ආහාර පාන පිළිබඳ විනයක් ඇති වෙනවා. මේද ප්‍රතිශතය අඩු වී පේශී ස්කන්ධය වැඩි වෙනවා. පුද්ගල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. වයස්ගත වීමත් සමග කායික නිදහස ඇති වෙනවා. ශරීර ඉරියව්ව නිවැරදිව පවත්වා ගත හැකි වෙනවා. ක්‍රීඩාවේ කාර්ය සාධනයේ ඉහළ යනවා. එතකොට මේ 15ක් ඉදිරිපත් කරලා තියෙනවා ශක්තිවර්ධන පුහුණුවේ ප්‍රතිලාභ. එතකොට මේවා ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට කියවුවාම තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒකම ඉංග්‍රීසි වලින් තියෙනවා. increase muscle fiber size, increase muscle contractile strength, increase bone strength. ඒ කියන්නේ bone mineral density එක වැඩි වෙනවා. increase ligament and tendon tensile strength, improve glucose metabolism, reduce gastrointestinal transit time. එතකොට ඊළඟ පිටුවේ තියෙනවා lower resting blood pressure, improve blood lipid levels and ease arthritic pain, improve self image, improve goal setting skills, improve awareness of eating habits, improve body compositions, improve efficiency, improve effectiveness of work, improve productivity, physical independence in old age. එතකොට මේ ඔක්කොම වාසිදායක තත්ත්වයන් අපිට ගොනු කරන්න පුළුවන්. මේ වාසිදායක තත්ත්වයන් සියල්ලම අපිට ගොනු කරන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ හතරකට. ඒ තමයි physical capacity කියන එකයි, physical appearance කියන එකයි, metabolic functions කියන එකයි, injury risk කියන එකයි. එතකොට පුද්ගලයාගේ ශරීරයේ ශාරීරික ධාරිතාවය physical capacity එක ගොඩක් වැඩි වෙනවා. physical appearance එක ගොඩක් මේදේ අඩු වෙලා fat එක අඩු වෙලා muscles වැඩි වෙනකොට පෙනුම බොහොම ආකර්ශනීය විදිහට හොඳ පෞරුෂත්වයක් පෙනුමක් උඩ නැගෙනවා. metabolic functions අර පරිවෘත්තීය ක්‍රියාවන් බොහොම යහපත් ආකාරයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් හොඳට දහනය වෙනවා, ෆැට් එක දහනය වෙනවා, liver එකේ ශක්තිමත් බව වැඩි වීම නිසා කොලෙස්ටරෝල් ප්‍රොෆයිල් එක ගොඩක් හොඳට යාමනය වෙනවා. හදිසි අනතුරු වලින් අතපය වලට ගාත්‍රා වලට පටක වෙන්න පුළුවන් අනතුරු අඩු වෙනවා. මේ වගේ විශාල වාසිදායක තත්ත්වයක් තියෙනවා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සර්සයිසස් කරද්දී. හොඳයි, දැන් අපි කතා කරමු මේ ශක්තියේ ප්‍රභේද ගැන. අපි කතා කරා ස්ට්‍රෙන්ත් ප්‍රොඩක්ෂන් කියන එක ගැන කතා කරා. ඒ වගේම ශක්ති වර්ධන පුහුණුවේ ප්‍රතිලාභ ගැනත් පේශී අකර්මණ්‍යතාවය මෙන්න මේ වගේ මාතෘකා ගොඩක් ගැන කතා කරා. එතකොට ශක්තිවර්ධන පුහුණු ක්‍රම, ශක්තිවර්ධන පුහුණු මූලධර්ම පිළිබඳව යම් කිසි සඳහනක් මෙතන තියෙනවා. මොකද
පුහුණු මූලධර්ම හා පුහුණු ක්‍රමවේද කියලා කියන්නේ ලොකු මාතෘකාවක්. ඒක ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එකේ වෙනම අපි සාකච්ඡා කරන සම්පූර්ණ චැප්ටර් එකක්. මෙතෙන්දී සාමාන්‍යයෙන් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් පිළිබඳව යම්කිසි කම්ප්ලීට් අයිඩියා එකක් ගන්න ඕන නිසා මේ මෙතන ට්‍රේනින් ප්‍රින්සිපල් ගැන කතා කරන්නේ. එකක් තමයි මේ පුද්ගල නිශ්චිතතාවයේ පිළිබඳ මූලධර්ම, එහෙම නැත්නම් the principle of specificity, එහෙම නැත්නම් පුද්ගලයාගේ සුවිශේෂීතාවය පිළිබඳ මූලධර්මය. එතකොට මේ සරලවම කියනවා නම් identical twinsලා දෙන්නෙක් වුණත් එක වගේ සමාන නැහැ. ඒ නිසා පුද්ගලයාට සියලු කරුණු සාධක බාහිර පෙනුම එක වගේ තිබුණාට ශාරීරික කායික ක්‍රියාකාරකම් විවිධයි. ඒ නිසා ලෝකේ එක වගේ දෙන්නෙක් හම්බෙන්න කවදාවත් ඇත්තේ නැහැ. ඊළඟදී පුද්ගල විභේදනය පිළිබඳ මූලධර්මය, the principle of individual differences. ඒකෙම අනිත් පැත්ත තමයි. ඒ කියන්නේ පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ආවේනිකයි, සුවිශේෂී. ඒව නිසාම ඒකේ අනිත් පැත්ත පුද්ගලයෝ අතර තියෙන විවිධතාවය, ඩිෆරන්ස් එක. ඊළඟට උපරිම හානිපූර්ණය පිළිබඳ මූලධර්මය, the principle of overcompensation. එතකොට ඊළඟදී අධිභාර පුහුණු මූලධර්මය අපි කතා කරලා තියෙනවා. මොනවා හරි විචල්යන් වැඩි දියුණු කරමින් අපේ පුහුණුවේ ප්‍රතිලාභය වැඩි කරගන්න, අපේ අනුවර්තනය හැඩගැසීම් වැඩි කරගන්න අධිභාර පුහුණු මූලධර්මය පාවිච්චි කරනවා. ආරෝපිත සුවිශේෂී බලගැන්වීමට අනුව සිදුවන සුවිශේෂී හැඩගැසීම් පිළිබඳ මූලධර්මය, the set principle. එතකොට දැන් අපි සිදු කරන්නා වූ පුහුණුවට ආවේනික විදිහේ හැඩගැසීමක් තමයි ශරීරයේ සිද්ධ වෙන්නේ. මේ ප්‍රින්සිපල් එක ගැනත් අපි පොඩ්ඩක් විස්තර වශයෙන් කතා කරලා තියෙනවා මීට කලින් පරිච්ඡේදයක. ඔයා එන්ඩියුරන්ස් ට්‍රේනින් කරොත් ඔයාගේ එන්ඩියුරන්ස් වැඩි වෙනවා. ඔයා ශක්ති වර්ධන ව්‍යායාම කරොත් ඔයාගේ ශක්තිය වර්ධනය වෙනවා. ඊළඟදී පුද්ගල ප්‍රතිවර්තීයතාවය පිළිබඳ මූලධර්මය, the law of use or disuse, එහෙම නැත්නම් principle of reversibility. ඒ කියන්නේ දැන් ශක්තිය කියන එකට මේක ඍජුව සම්බන්ධයි. හේතුව ඔයා ශක්ති වර්ධන පුහුණු වීම ආරම්භ කරාම ක්‍රමානුකූලව ඔයාගේ පේශී අස්ථි පද්ධතියේ ශක්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. හැබැයි මොනවා හරි හේතුවක් නිසා ඔයාට ශක්ති වර්ධන පුහුණුව අඛණ්ඩව කරගෙන යන්න බැරි වුණොත් පෙර තිබුණු තත්ත්වයට මේපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ තිබුණු තත්ත්වයටම ආපහුපත් වෙනවා. ශරීරයේ ඒ පාවිච්චි කරන්නේ නැති ශක්තියක් ශරීරයේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ ශක්තිමත් භාවයක් තියාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා ශරීරය ආපහු නැවත මේ තිබුණු තැනටම එන්න පුළුවන්. සාමාන්‍ය හැඩගැසීම් පිළිබඳ සහ ලක්ෂණය, the general adaptation syndrome, gas principle කියලාත් මේකට කියනවා. GAS, gas principle. ඒ කියන්නේ අපි සියලු දෙනාම කිසියම් හෝ පීඩනයක් කායික හෝ මානසික වශයෙන් ශරීරයට ලැබුණාම ඒ පීඩනයට අපි වහාම ප්‍රතිචාර දක්වලා හැඩ ගැහෙනවා. මේකෙදී අපි කියනවා alarm stage, reaction stage එක, exhaustion stage මේ වගේ තියෙනවා මේ හැඩ ගැසීම. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නිතරම එකම ආකාරයේ පීඩනයකට යටත් වෙනකොට, ගොදුරු වෙනකොට එයා ඒ පීඩනයට හැඩ ගැහෙනවා. ඊළඟදී ජෝවේඩ පුහුණු මූලධර්මය කියලා තියෙනවා. ජෝවේඩ මහත්මයා විසින් හඳුන්වලා දීපු මේ කම්බිනේෂන් එක. ඊළඟදී ෆිට් මූලධර්මය එහෙම තියෙනවා. ෆිට් මූලධර්මයත් අර අධිභාර පුහුණු මූලධර්මය වගේ SR මූලධර්මය. මෙතෙන්දිත් මේ ස්පෙસિෆික් රිහර්සල් කියන මෙතඩ් එකට අපිට ට්‍රේනින් කරන්න පුළුවන්. විවිධ ක්‍රම ශිල්ප භාවිතා කරලා අපේ මාංශ පේශී අධිවර්ධනය, ශක්ති වර්ධනය, වේගය හෝ වෙනත් ශාරීරික කායික විද්‍යාත්මක මේ යෝග්‍යතා ගුණාංග වැඩි දියුණු වීම සඳහා පොදුවේ සෑම දෙනාටම පාවිච්චි කරන්න පුළුවන් පුහුණු මූලධර්ම. ඊළඟදී අපි කතා කරනවා තව විශේෂ කොටසක්. දැන් ගොඩක් අය මේ පාඨමාලා වලට සම්බන්ධ වෙනකොට, පාඨමාලාවක් කරනකොට සමහර අය අහනවා මේ අපිට weight training schedule එකක් හදා ගන්න පුළුවන්ද කියලා. මේ වගේ පාඨමාලාවක් නිම කරාම අපිට weight training schedule එකක් හදා ගන්න පුළුවන් විදිහේ දැනුමක් එනවද කියලා. දැන් හොඳට මතක තියාගන්න, දැන් මේ පාඨමාලාවක් කරාම ඔයාගේ අතට හම්බෙන්නේ බිලිපිත්ත. හරි? ඔයාට මාළු බාලා දෙන්නේ නැහැ කවුරුත්.
ඔයා බිලිපිත්ත හරියට හදාගෙන ඔයා මාළු බා ගන්න ඕන. මොකද මාළු බාලා දෙන්න පුරුදු වුණාට පස්සේ ඉතින් ඔයාගේ ඇති වැඩක් නැහැනේ. මොකද ඔයාට හැමදාම කවුරු හරි කෙනෙක් ඒක කරලා දෙන්න. ඊළඟදී ඉතින් ඒ නිසා ඔයාට සැලඩ් එක හදාගන්න අවශ්‍ය එළවලු ටිකයි කටින් බෝඩ් එකයි පිහියයි තමයි හම්බෙන්නේ පාඨමාලාවේ. ඔයා තමයි සැලඩ් එක හදන්න ඕනේ. හරිද? සැලඩ් එකට ලුණු මිරිස් ඒ කියන්නේ salt and pepper කොච්චරක්ද දාන්නේ? ඔයා එළවලු කපන සයිස් එක මොකද්ද? රයිට්? ඒවා පිළිබඳව ඔයාගේ සාමාන්‍ය දැනීමක් පාවිච්චි කරලා සාමාන්‍ය සැලඩ් එකක් හදන්න ලෝකේ පාවිච්චි කරන වෙනත් ක්‍රමශිල්ප සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන දේවල් මේ වගේ ගොඩක් දේවල් සාමාන්‍ය දැනීමක් උපයෝගී කරගෙන තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මම මේ උදාහරණයකින් කිව්වේ ෂෙඩියුල් එකක් හදනවා කියන එක එහෙම නැත්නම් වර්ක්අවුට් ප්ලෑන් එකක් ඩිසයින් කරනවා කියන එක එකපාරටම නිශ්චිතව මෙන්න මෙහෙමයි කියලා අපිට කියන්න බෑ. මොකද පුද්ගලයාගේ විවිධත්වයක් තියෙනවා නම් සෑම පුද්ගලයෙකුටම විවිධාකාරයේ වැඩසටහන් අපිට නිර්මාණය කරන්න වෙනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් එකම වර්ක්අවුට් ෂෙඩියුල් එක මේ එක එක්කෙනාට බලපාන විදිහේ විවිධ වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් ශක්තිවර්ධන පුහුණු ව්‍යායාම මාලාවක් සැකසීමේදී සැලකිය යුතු කරුණු. දැන් ඔයා weight training schedule එක workout plan එක ඩිසයින් කරනකොට මෙන්න මේ කියන කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන, අවධානය යොමු කරන්න ඕන. මේ දීලා තියෙන ගයිඩ්ලයින් වලට අනුකූලව ඔයා ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරන්න ඕන. පළවෙනි එක ඔබේ සේවාදායකයාගේ සුවිශේෂී අවශ්‍යතාවය හා ලැබියාව පිළිබඳව අවබෝධ කර ගැනීම. ඒකට schedule එක ඩිසයින් කරන්න කලින් ඔයාගෙන් ෂෙඩියුල් එක ඉල්ලන කෙනාට මොකද්ද වෙන්න ඕනේ, මොකද්ද එයාගේ අභිමතාර්ථය, අභිප්‍රාය, මොකද්ද එයා ෂෙඩියුල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ ඔයා තීරණය කරලා තියෙන්න ඕනේ. එයාත් එක්ක සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. weight loss ද, weight gaining ද, muscle building ද මොකද්ද එයාට කරන්න ඕනේ. ඊළඟදී සුදීමතුන් කීර්තිමතුන් විසින් කරනු ලබන බව පවසන සුපිරි ව්‍යායාම මාලාවක් ලබා නොදිය යුතුය. ඒ කියන්නේ දැන් සමහර අය කරනවානේ අමීර් ඛාන්ගේ වර්ක්අවුට් එක, ආනෝල්ඩ් ශ්වාසනේකගේ වර්ක්අවුට් එක, ජේ කට්ලර් මිස්ටර් ඔලිම්පියා තරඟයට පුහුණු වෙච්ච වර්ක්අවුට් එක. ඉතින් ඒ වගේ මේ එක එක්කෙනාගේ වර්ක්අවුට් ලබා නොදිය යුතුයි. එහෙම සෙලිබ්‍රිටි වර්ක්අවුට් දෙන්න යන්න එපා. ඊළඟදී සර්ව සම්පූර්ණ ශක්තිවර්ධන පුහුණු ව්‍යායාම මාලාවක් නැත අඩුපාඩු තිබිය හැක. පර්ෆෙක්ට් වර්ක්අවුට් කියලා જાතියක් නැහැ. there are no perfect workout. හැම එකකම පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔබේ සේවාදායකයාගේ ඉලක්කය පරමාර්ථ නිශ්චිත කරගන්න. එයාගේ දැන් සමහර අය ඇවිල්ලා කියනවා අනේ මගේ කකුල් දෙක තමයි අඩු කරගන්න ඕන, කකුල් මහත වැඩි, විශේෂයෙන් ලේඩීස්ලා වගේ. ඊළඟට කියනවා මගේ හිප් එක ටිකක් ලොකු කරගන්න ඕන. තව සමහරු කියනවා මට නම් අයියේ ෂෝල්ඩර් එකයි චෙස්ට් එකයි ආම්ස් උයි පොඩ්ඩක් හැදුනොත් ඇති. ඉතින් අපේ දැනුම හැකියාව කොච්චර තිබ්බත් සමහර වෙලාවට සේවාදායකයා ඉල්ලන්නේ මොකද්ද කියන එක අනුව තමයි අපිට කරුණු කාරණා පැහැදිලි කරලා දීලා එයාට වර්ක්අවුට් එක ඩිසයින් කරන්න වෙන්නේ. ඊළඟ සේවාදායකයා එහෙම නැත්නම් ක්‍රීඩා කාර්ය සාධනය සඳහා ශක්ති වර්ධනය කරන්නේද යන බව. කෙනෙක් ඉන්න පුළුවන් එයාට එයාගේ අදාළ ස්පෝර්ට් එකට අවශ්‍ය කරන හැකියාවන් වැඩි දියුණු කරගන්න වර්ක්අවුට් එකක් කරනවා වෙන්න පුළුවන්. රගරයිට් කෙනෙක්, ක්‍රිකටර් කෙනෙක්, සොකර් ප්ලේයර් කෙනෙක් ඒ වගේ. එතකොට ඒ අදාළ ක්‍රීඩාව මොකද්ද කියන එක පිළිබඳව ඔයාට දැනුමක් තියෙන්න ඕන. ඒ ක්‍රීඩාවේ භාවිතා වන යෝග්‍යතා ගුණාංග මොනවද කියලා දැනගෙන ඉන්න ඕන. ඒකට අනුකූලව තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරන්න ඕන. සේවාදායකයට ශක්තිවර්ධන පුහුණුව සඳහා කොතරම් වෙලාවක් තිබේද? ඔයා කොච්චර හොඳ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ඩිසයින් කරලා තිබ්බත් වැඩක් නැහැ නේ. ඔයාගේ ට්‍රේනින් ෂෙඩියුල් එක ගන්න කෙනාට ඒක ට්‍රේනින් කරන්න වෙලාවක් නැත්තම් මවා පැය එකමාරක ට්‍රේනින් ප්ලෑන් එකක් ඩිසයින් කරලා තියෙන අපේ මිනිස්සුන්ට තියෙන විනාඩි 40යි. ඒකට වැඩක් නැහැ නේ. ඒකයි කියන්නේ අර මිනිස්සයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහේ වර්ක්අවුට් එකක් දෙන්න ඕනේ කියලා. සේවාදායකයාගේ ජීවන රටාව කෙමදුද? ඒ කියන්නේ මොන වගේ ලයිෆ් ස්ටයිල් එකක් තියෙන කෙනෙක්ද මේ වර්ක්අවුට් එක කරන්නේ? මොකද දැන් සමහර අය ඉන්නවා සමාජයේ පොදුවේ පිළිගන්නවා මේගොල්ලෝ බොහොම මේ ගෞරවාන්විත රැකියාව කරන්නේ කියලා. උදාහරණයක් විදිහට වෛද්‍ය වෘත්තිකයෝ වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය කෙනෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්, ආයතනයක මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක්, චෙයාර්මන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඊළඟ ඒ වගේ අය පොදුවේ ජිම් එකක් වගේ තැනක ඇවිල්ලා එක්සර්සයිස් කරද්දී ඒගොල්ලෝ හරි කල්පනාකාරී වෙනවා ඒගොල්ලන්ගේ හැසිරීම පිළිබඳව. ඒකට ඔයා සමහර දෙන එක්සර්සයිසස් ඒගොල්ලෝ කරන්න මැලිකමක් දක්වන්න පුළුවන්, අදිමදි කරන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට
බර්පීස් වගේ එක්සයිස් එක. ඊළඟදී වෝකින් ලන්ජස් වගේ එක්සයිස් එක. කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අපෝ මට නම් බෑ මේවා කරන්න බෑ මේ වගේ කියලා. ඉතින් ඒ නිසා එක්සයිස් වල මේ දෙනකොට අදාළ පුද්ගලයාත් එක්ක සාකච්ඡා කරලා එයාගේ ලයිෆ් ස්ටයිල් එක කොයි වගේද කියලා අපි තේරුම් අරන් ඕනේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරන්න. ඉතින් එතකොට ඒ පුද්ගලයා අපහසුතාවයකටපත් වෙන්න අපිටත් නිතර එක්සයිස් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පර්සනල් ට්‍රේනින් වලදී වගේ එයාගේ ගෙදරදී පෞද්ගලික තැනකදී පෞද්ගලික පර්සනල් ජිම් එකේ නම් එයා වර්කවුට් කරන්න එහෙම ගැටලු ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. සේවාදායකයාට ප්‍රමාණවත් තරම් විවේකයක් සහ පෝෂ්‍යදායී ආහාර ගැනීමට හැකියාවක් තිබේද? එතකොට ඔයා හොඳ හાર્ඩ් වේට් ට්‍රේනින් වර්කවුට් එකක් ඩිසයින් කරලා දෙනවා. හැබැයි ඔයා ෂෙඩියුල් එක කරන කෙනාට හරියට ප්‍රෝටීන් ඉන්ටේක් එක තියාගන්න විදියක් නැහැ. එයාට ඇඟට ප්‍රෝටීන් මදි. එහෙම නැත්නම් එයා කෑම කනවා මදි. එහෙම නැත්නම් එයාට කෑම කන්න තරම් හොඳට වියපෑදම් කරලා ප්‍රෝටීන් ගන්න එහෙම විටමින් වර්ග එහෙම ගන්න යට ආර්ථික ශක්තියක් නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම ඉතින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. වේට් ට්‍රේනින් ෂෙඩියුල් මොනවාද? මේ බොඩි ට්‍රාන්ස්ෆෝමේෂන් වේට් ලොස් ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරත් එහෙම තමයි. මොකද හරියට කිරලා මැනලා හරියට කැලරි බැලන්ස් කරලා කන්න එයාට බැරි නම් ඉතින් වර්කවුට් එක දෙන එකේ ඇති තේරුමක් නැහැ. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මාංශ පේශීන් සහ අස්ථි පද්ධතියට පටවල සිදුවී ඇති ආබාධ එහෙම නැත්නම් තුවාල ආදිය පවතීද? එතකොට දැන් කොච්චර දැන් අතුරු ආබාධ ශරීරයට වෙලා තියෙනවද කියන එකත් ඉතාමත් වැදගත් කාරණයක්. මොකද හේතුව ගොඩක් ඉන්ජරි වෙලා තියෙනවා නම් ඔයා දෙන සමහර එක්සර්සයිසස් එයාට කරන්න බෑ. දනිස් වල අමාරු තියෙන්න පුළුවන්, බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා වලලු කර තුවාල වෙලා තියෙන්න පුළුවන්. හරි ඒ වගේ ෂෝල්ඩර් ඉන්ජරිස් අරෝමයෝ තියෙනවා. ඒකට ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට සේවාදායකයා ව්‍යායාම කරන ස්ථානයේ ඇති උපකරණ මොනවද? ඊළඟට සමහර අය ඔහේ නිකන් පිස්සුවෙන් වගේ එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් ඩිසයින් කරලා දෙනවා. හැබැයි එයා ඉන්න ජිම් එකේ තියෙන ඉක්විප්මන්ට් වලින් ඒ වර්කවුට් එක කරන්න පුළුවන්ද බැරිද කියලාවත් එයාට කිසිම අදහසක් නැහැ. ඉතින් එතකොට මේ ඒක ගැලපෙන්නේ නැති දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම බලන්න ඕන මේ ජිම් එකේ මේ එක්සර්සයිස් රූටින් එක කරන්න පුළුවන් උපකරණ තියෙනවද? මේ පුද්ගලයාට මේක ගැලපෙනවද? මෙයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙනවද? මෙයාට ආහාර පාන පිළිබඳව යොමු වීම කොහොමද? කින්නවන්ද ගොඩාක් දේවල් තව තියෙනවා කළමනාකරන මේ පැත්තෙන් දේවල් බලන්න. ඒතර ඊළඟදී දෙනවා ශක්තිවර්ධන පුහුණු ව්‍යායාම මාලාව නිසි ලෙස සැලසුම් කරන ලද කාර්යක්ෂම එකක් විය යුතුයි. ඒතකොට අර පුද්ගලයාගේ ප්‍රතිඵල වෙත දිශානගත වී තිබිය යුතුයි කියන එක වගේම පුද්ගලයාගේ ජීවන රටාවට ගැලපෙනවා වගේම මේක නිසි ලෙස සැලසුම්. ඒ කියන්නේ well planned and efficient program එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ තියෙන සීමා සහිත කාලයෙන් එයාට මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලේ කාර්යක්ෂම මේ මාසයක් දෙකක් එක දිගට ව්‍යායාම කරද්දී ඒ අවශ්‍ය චේන්ජ් එක එයාගේ ශරීරයේ වෙනවද කියන තත්ත්වයට ප්‍රෝග්‍රෑම් එක හදලා දෙන්න ඕනේ. සේවාදායක ජීවන රටාවට සමපාත විය යුතුයි. පෞද්ගලික ප්‍රශස්ත යෝග්‍යතාවය හා සුවතාවයේ ප්‍රවර්ධනය සිදු විය යුතුයි. එතකොට පුද්ගලයා බලාපොරොත්තු වෙන තරමටම මේ පුද්ගලයාගේ මාංශ පේශී වර්ධනයක් හරි ෆැට් බර්න් එකක් හරි ඒ බලාපොරොත්තු වෙන තරමටම සිදු නොවුනත් අඩුම තරමේ එයාගේ බේසික් ෆිට්නස් ලෙවල් එක හරි වැඩි වෙලා තියෙන්න ඕන දීලා තියෙන වර්කවුට් එකෙන්. ඒ කියන්නේ කිසි චේන්ජ් එකක් වෙන්නේ නැති ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්න විදියක් නැහැ. එහෙනම් ඉතින් පුද්ගලෙක් ඇවිල්ලා ඔහේ හිතුවමනාපෙට ඔහේ නිකන් සෙල්ලම් කරගෙන යන්න මේ වෙනවා වෙන්න පුළුවන් ඔයා දීපු ෂෙඩියුල් එක. ඒ කියන්නේ එයා කිසිම තීව්‍රතාවයක් පාවිච්චි කරන්නේත් නැහැ ව්‍යායාමයේ සඳහා. ඔහේ කරගෙන යනවා. ඉතින් එහෙම වර්කවුට් ප්ලෑන් තියෙන විදියක් නැහැ. ප්‍රෝග්‍රෙසිව් රෙසිස්ටන්ස් එකක් යටතේ ක්‍රමානුකූලව ප්‍රතිරෝධය වැඩි වෙන විදිහට එක්සර්සයිස් ප්ලෑන් එක කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා දුන්නාම. ඒ නිසා මතක තියාගන්න මේ අනිත් එක තමයි එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරන්න ඔයාලට ගොඩාක් ව්‍යායාම පිළිබඳ දැනුම ඕන වෙනවා. ඒ කියන්නේ chest එකට කරන exercises මොනවද? legs වලට කරන exercises මොනවද? shoulders වලට කරන ඒවා මොනවද? bicep එකට මොනවද කරන exercise? tricep එකට කරන්න පුළුවන් exercises මොනවද? abdominal exercise මොනවද? මගේ ගොඩක් වාගේ ඔළුවේ මතකයේ තියෙන්න ඕන exercise library එකක්. ඒතර ඒ ව්‍යායාමයේ තෝරලා බේරලා කොච්චර repetitions ගන්න කොච්චර sets ගන්න මෙයාට ලබා දෙනවද කියන දැනුම ඔයාට අවශ්‍ය වෙනවා. ඊළඟදී සාමාන්‍යයෙන් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වර්කවුට් එක ඩිසයින් කරලා දෙන අවස්ථාවන් මොනවද? සාමාන්‍ය සෞඛ්‍ය හා කායික යෝග්‍යතාවයේ වර්ධනය. කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන්
මට නම් සාමාන්‍ය මගේ ජෙනරල් හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් වැඩි කරගන්න තමයි ට්‍රේනින් කරන්න ඕනේ කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් ෆන්ක්ෂනල් ට්‍රේනින්. එයාගේ ෆන්ක්ෂනැලිටි එක වැඩි කරගන්න, කෘත්‍යාත්මක පුහුණුව, එයාගේ කෘත්‍යාත්මක ධාරිතාවය වැඩි කරගන්න කියලා. මොකද දැන් ඔය සමහර වෙලාවට බැංක් මැනේජර්ස්ලා වගේ කට්ටිය ඉනවා. ඒගොල්ලෝ කියනවා අනේ මල්ලි අපි තුමු උදේ ඉඳන් රෑ වෙනකම් පුටුවේ වාඩි වෙලා ඉන්නේ. දාඩිය පොඩ්ඩක්වත් දාන්නේ. ඒ නිසා අපිට පොඩ්ඩක් මේ ෆිට්නස් හදා ගන්න පොඩ්ඩක් ඇඟේ මහන්සි වෙන්න. මේ අතපය නිකන් හිර වෙලා තියෙන්නේ කියලා වගේ එහෙම කියනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඇත්තටම ෆන්ක්ෂනල් ට්‍රේනින්. ඒගොල්ලන්ට මේ සමහර වෙලාවට බිම වාඩි වෙන්න නැගිටින්නවා බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා ෆන්ක්ෂනල් ට්‍රේනින් දෙන්න පුළුවන්. බොඩි බිල්ඩින් කාය වර්ධන වර්කවුට් එකක් වෙන්න පුළුවන්. කම්පිටිටිව් ස්පෝර්ට් තරඟකාරී ක්‍රීඩා සඳහා වෙන්න පුළුවන්. ඊළඟදී විකලාංග පුනරුත්ථාපනය රිහැබිලිටේෂන් සඳහා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන අවස්ථාවලදී අපිට ප්‍රෝග්‍රෑම් ඩිසයින් කරන්න සිද්ධ වෙනවා. ඊළඟදී ශක්ති වර්ධන පුහුණුවේ ප්‍රමුඛතාවය සඳහා සැලකිය යුතු කරුණු. පළවෙනි එක තමයි ව්‍යායාම තෝරා ගැනීම. එතකොට මොන වගේ එක්සර්සයිසස්ද ඔයා තෝරාගන්නේ? මුලින් එන්ඩියුරන්ස් එක්සර්සයිසස් දෙනවද? එහෙම නැත්නම් ස්ට්‍රෙන්ත් එක්සර්සයිසස් දෙනවද? ෆ්ලෙක්සිබිලිටි එක්සර්සයිසස් දෙනවද? ඒ වගේ මොනවද තෝරාගන්න ව්‍යායාම? ව්‍යායාම අනුපිළිවෙල. එතකොට ව්‍යායාම ෂෙඩියුල් එක ලියනකොට එක්සර්සයිස් ෂෙඩියුල් එකේ අනුපිළිවෙල කොහොමද? මුලින් ලියන ව්‍යායාම මොනවද? සාමාන්‍යයෙන් ශරීරයේ විශාල පේශීන් සඳහා කරන ව්‍යායාම අපි වර්කවුට් එකේ මුලට ගන්නවා. ඒ කියන්නේ ස්ක්වොට්, බෙන්ච් ප්‍රෙස්, ඩෙඩ් ලිෆ්ට්, ලැට් පුල් ඩවුන්, බෙන්ට් ඕවර් රෝවිං වගේ ව්‍යායාම අපි මුලින් කරන්නේ. එතකොට පොඩි මසල්ස් වලට කාෆ් රේසස්, බයිසෙප් කර්ල්, ට්‍රයිසෙප් වගේ පොඩි මසල්ස් වලට කරන එක්සර්සයිසස් අපි අන්තිමට කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට පෙළ ගස්ව ගන්න. ළඟද ව්‍යායාම කරනු ලබන වේගය කොයිතරම් වේගයක්? ඒ කියන්නේ ටෙම්පෝ එක කියලා කියන්නේ. මොකද්ද එක්සර්සයිස් එකට පාවිච්චි කරන ටෙම්පෝ එක? සාමාන්‍යයෙන් එක රෙපිටිෂන් එකක් කම්ප්ලීට් කරන්න අපිට තප්පර 10ත් 20ත් අතර කාලයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ බොහොම හිමීට මසල් එක හොඳට ටෙන්ෂන් එක තියලා අර ටයිම් අන්ඩර් ටෙන්ෂන් කියන්නේ හරි පීඩනයට යටත් වන කාලේ. ඒ නිසා බොහොම හිමීට සීරු මාරුවට තත්ත්ව ව්‍යායාමයේ තාක්ෂණය පාවිච්චි කරලා හිමීට කරන්න ඕන. ඊළඟදී ව්‍යායාම කට්ටල ගණන. ඒ කියන්නේ number of sets. එතකොට සාමාන්‍යයෙන් ආධුනික කෙනෙකුට නම් weight training exercise schedule එකක් කරද්දී සාමාන්‍යයෙන් sets දෙකක් හෝ තුනක් ලැබුණාම ප්‍රමාණවත්. එතකොට මාස 2-3ක් ට්‍රේනින් කරලා එයාගේ ශක්තිමත් බව වර්ධනය වෙනකොට sets 4-5ක් වුණා දක්වා වැඩි කරන්න පුළුවන්. වාර ගණන සහ තීව්‍රතාවය. එතකොට repetition and intensity. ඒකට අපි දන්නවා ව්‍යායාමයේ තීව්‍රතාවය සහ perform කරන repetitions ගාන අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ repetitions ගාන වැඩි වෙනකොට තීව්‍රතාවය අඩු වෙනවා. repetitions ගාන අඩු වෙනකොට තීව්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔසවනවා බර ප්‍රමාණය වැඩි වෙනවා. ව්‍යායාමයේ චලන පරාසය. range of motion of the exercise. එතකොට ව්‍යායාමයේ චලන පරාසය කියන සාධකය ගත්තාම අනිවාර්යයෙන්ම සෑම ව්‍යායාමයක්ම සම්පූර්ණ චලන පරාසය තුල කරන්න ඕන. ව්‍යායාමයේ සම්පූර්ණ චලන පරාසය තුල. ඊළඟදී ව්‍යායාමයේ ප්‍රගතිය එහෙම නැත්නම් ප්‍රගමනය ප්‍රෝග්‍රෙෂන් එක. ඒකට ක්‍රමානුකූලව වැඩි වෙන බරක් පාවිච්චි කරලා ක්‍රමානුකූලව අධිභාර පුහුණු මූලධර්මයට යටත්ව වැඩිපුර බරක් පාවිච්චි කරලා ට්‍රේනින් කරන්න ඕනේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ප්‍රගමන සැලසුමක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගමු යම්කිසි පුද්ගලයෙකුට ෆුල් ස්ක්වොට් කියන ව්‍යායාමයට කලින් අපිට දෙන්න පුළුවන් ඩම්බෙල් ස්ක්වොට් එහෙම නැත්නම් ගොබ්ලට් ස්ක්වොට් වගේ ව්‍යායාම. ඒකට එහෙම නැත්නම් ෆ්‍රී හෑන්ඩ් ස්ක්වොට් එකක්. ඒ ව්‍යායාමයේ ප්‍රගුණ කරලා එයාට තාක්ෂණය හරියට අහු වුණාට පස්සේ ටෙක්නික් එක අහු වුණාට පස්සේ අපිට පුළුවන් ඊළඟදී එයාගේ ඇඩ්වාන්ස් කරන්න ප්‍රෝග්‍රෑම් එක. එතකොට ෆුල් ස්ක්වොට් එකක් කරන්න මට්ටමට එයාට මාසෙකින් දෙකකින් පස්සේ වෙන්න පුළුවන් එයා ඩෙවලොප් වෙන්නේ. ඒ අතරතුර අපිට සමහර වෙලාවට මැෂින්ස් වල ලෙග් ප්‍රෙස් එකක්, හැක් ස්ක්වොට් එකක්, මැෂින් ස්ක්වොට් එකක් ඒ වගේ ව්‍යායාම වලින් ක්‍රමානුකූලව එයා ෆ්‍රී ස්ක්වොට් කරන තැනට ඩෙඩ් ලිෆ්ට් එකක් කරන තැනට ඩෙවලොප් කරන්න පුළුවන්. ඒකයි කිව්වේ මේ ව්‍යායාමයේ ප්‍රගමනය ප්‍රගතිය කියලා. ව්‍යායාමයේ කරනු ලබන වාර ගණන සතියට ෆ්‍රීකවන්සි එක කොච්චරද? සතියට දින කීයක්ද? සාමාන්‍යයෙන් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වර්කවුට් එක ප්‍රතිඵල ලබා ගන්න අවම වශයෙන් සතියට දින 3ක්වත් ට්‍රේනින් කරන්න ඕන. ඒතර මාසෙට දින 12ක්වත් අවම වශයෙන් ට්‍රේනින් වෙලා තියෙන්න ඕන. එයාට ඒ අදාළ මේ ප්‍රතිලාභ ලැබෙන්න නම්. ඉතින් මෙන්න මේ වගේ කරුණු රසක් තියෙනවා. ඔයාලට ශක්ති වර්ධන ව්‍යායාම මාලාවක්
ඩිසයින් කරනකොට. ඒ නිසා රෙපිටිෂන්ස් ටිකක් දාලා සෙට්ස් ටිකක් දාලා ව්‍යායාම ටිකක් දාලා වර්කවුට් ප්ලෑන් එකක් ලියන එක විතරක් නෙමෙයි වර්කවුට් ෂෙඩියුල් එකක් වර්කවුට් ප්ලෑන් එකක් ඩිසයින් කරනවා කියලා කියන්නේ. බලන්න දැන් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වර්කවුට් එක ඩිසයින් කරගන්න තවත් ඔයාලට ගයිඩ්ලයින්ස් 15ක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ශක්තිවර්ධන පුහුණුව සඳහා මාර්ගෝපදේශ ගයිඩ්ලයින්ස්. පළවෙනි එක ශක්තිවර්ධන ව්‍යායාම මාලාවට පෙර වෛද්‍ය නිෂ්කාශන වාර්තා ලබා ගැනීම. එතකොට සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලේ යන වයසේ ටිකක් සාමාන්‍ය පෙනුම තියෙන කෙනෙක් එහෙම නැත්නම් යම්කිසි තරුණියක් බැලූ බැල්මටම නිරෝගී කියලා උපකල්පනය කරන්න පුළුවන් කෙනෙක් නම් අපි ලොකුවට එයා ගැන වොරි වෙන්නේ නැහැ. එයාත් එක්ක සාකච්ඡා කරලා බලලා එයාට ප්‍රෝග්‍රෑම් එකක් ඩිසයින් කරලා දෙනවා. හැබැයි වයස අවුරුදු 30 35 ඉක්ම වූ වැඩිහිටි පුද්ගලයෙක් කෙනකොට එයාත් එක්ක ගොඩක් තොරතුරු අපිට අර සෞඛ්‍ය දත්ත ඉතිහාස වාර්තාවක් වගේ අරගෙන එයාගෙන් සමහර වෙලාවට විශේෂයෙන් වයස අවුරුදු 40 පහ වුණ කට්ටියගෙන් නම් අපිට රුධිරයේ සීනි පිළිබඳ ෂුගර් රිපෝට් එකක්, කොලෙස්ටරෝල් රිපෝට් එකක්, එහෙම නැත්නම් සම්පූර්ණ හෙල්ත් චෙකප් එකක රිපෝට් එක අපිට ඉල්ලන්න පුළුවන්, බලන්න පුළුවන් මේගොල්ලන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා. අනිත් එක හොඳට මතක තියාගන්න බොඩි බිල්ඩින් ෆිට්නස් කෝච් කෙනෙක්, ට්‍රේනර් කෙනෙක් වුණාම මිනිසුන්ගේ තොරතුරු ගොඩක් පාදක කරගෙන ඒ මත තමයි ඔයාලට ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා දෙන්න වෙන්නේ. හේතුව මිනිසු ගොඩක් බොරු කියනවා. සමහර අයට ෆැටි ලිවර් තියෙනවා, ඩයබටික් තියෙනවා, කොලෙස්ටරෝල් ප්‍රශ්න තියෙනවා. සමහර අයට heart attack හැදිලා තියෙනවා. සමහර අය ඒවා කිසි දෙයක් කියන්නේ නැහැ. දැන් කාන්තාව විශේෂයෙන් එයාට පීරියඩ්ස් හැදෙනවද, එයාට බබාලා ඉන්නවද, බබාලා කී දෙනෙක් ඉන්නවද, ඇහුවේ නැත්තම් කියන්නේ එයාට සිසේරියන් සර්ජරි එකක් කරලා තියෙනවද, එහෙම නැත්නම් නැචරල් චයිල්ඩ් බර්ත් එකක්ද වෙලා තියෙන්නේ, කිසි දෙයක් කියන්නේ නැති. ඒ නිසා මිනිසුන්ගේ තොරතුරු ටික හරියට ලබා ගැනීම වැදගත්. ඒ මිනිසුන්ට අවශ්‍ය ව්‍යායාම මාලාව දෙන්න. ඉතින් ඒකයි අපි කියන්නේ වෛද්‍ය නිෂ්කාශන වාර්තා ලබා ගැනීම, වෛද්‍ය නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියලා. ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම හා දිගදුම් ව්‍යායාම. එතකොට ඕනෑම ව්‍යායාම මාලාවක් ආරම්භ කිරීමට කලින් එයා අනිවාර්යයෙන්ම වෝම් අප් එක්සර්සයිසස් කරලා ඉන්න ඕන. ඒකත් එක්කම ඩයිනමික් ටයිප් එකේ ගතික දිගදුම්, එහෙම නැත්නම් ඩයිනමික් ස්ට්‍රෙචින් කරලා ඇඟ උණුසුම් කරලා ශරීරය උණුසුම් කරලා ව්‍යායාමය සඳහා කායික හා මානසික වශයෙන් සූදානම් වෙන්න ඕන. ඊළඟට පුද්ගලයාගේ කායික ඉරියව්ව හා ගාත්‍ර ආබාධ පිළිබඳ තක්සේරු කිරීම. එතකොට කෙනෙකුට කෙලින් හිට ගන්න කියලා, ඇඟ සැහැල්ලු කරන්න කෙලින් හිට ගන්න කියලා එයාට ඉස්සරහා පස්ස මේ හැරෙන්න කියලා පැති පෙනුම, ඉදිරි පෙනුම, පසු පෙනුම එයාට මේ හැරෙන්න කියලා බලන්න පුළුවන්. මෙයාගේ කොන්තු වැට පෙළ ඇද වෙලා තියෙනවද, ෂෝල්ඩර්ස් ඇද වෙලා තියෙනවද, උකුල් ඇටේ ඇද වෙලා තියෙනවද, එහෙම කියලා ඒකට අපි කියනවා කයිනෙටික් චෙක් පොයින්ට් ඇනලිසිස්, එහෙම නැත්නම් ටෙස්ටිං කියලා. ඊළඟට ආරක්ෂිත පුහුණු ක්‍රම හා උපකරණ මෙන්ම පුද්ගල ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම. එතකොට personal protective devices and safety. එතකොට හැම වෙලේම මේ සේවාදායකයන්ට උපදෙස් දෙන්න ඕන මේ බර සහිත උපකරණ පාවිච්චි කරනකොට, ඩම්බෙල්, බාබෙල්, මැෂින් එක්සර්සයිසස් කරනකොට මේ වගේම වෙන්න පුළුවන් පටක වලට වෙන්න පුළුවන් අනතුරු ඒව වළක්වා ගන්න නී ගාඩ්, එල්බෝ ගාඩ්, රිස්ට් ගාඩ්, වේස්ට් බෑන්ඩ්, මේ weight training belt එක, ඉනට දාන belt එක, මේ වගේ දේවල්, හොඳ shoes පාවිච්චි කරන එක, ඒ වගේ දේවල් ගැන towel එකක් පාවිච්චි කරන එක, අත් gloves පාවිච්චි කරන එක, මේ වගේ දේවල් ගැන උපදෙස් දෙන්න ඕනේ. ව්‍යායාමයේ නිසි තාක්ෂණය හා ආස්වාස ප්‍රාස්වාස කිරීමේ නිවැරදි ක්‍රමය ඉගැන්වීම. ඒතර සෑම එක්සර්සයිස් එකකටම නමක් තියෙනවා. සෑම ව්‍යායාමයකටම ටෙක්නික් එකක් තියෙනවා. ඒ වගේම මේ ටෙක්නික් එකත් එක්කම breathe in breathe out කරන විදියකුත් තියෙනවා. breathe in breathe out කරනකොට සෑම ව්‍යායාමයකම බර එසවෙන අවස්ථාවේදී අපි ශරීරයට පීඩනයක් ලැබෙනවා යම්කිසි බරක් ඔසවනකොට. ඒතර බර එසවීමේ අවස්ථාවේදී අපි හුස්ම පිට කරනවා. බර පොළොව දෙසට යොමු කරනකොට අපේ ශරීරයෙන් ඉවතට යනකොට බර අපි හුස්ම ගන්නවා. බයිසෙප් කර්ල් එක කරනවා නම් කර්ල් අප් කරනකොට අපි බ්‍රීත් අවුට් කරනවා. කර්ල් එක ඩවුන් කරනකොට, බාබෙල් එක ඩවුන් කරනකොට අපි බ්‍රීත් ඉන් කරනවා. බෙන්ච් ප්‍රෙස් එකක් නම් බෙන්ච් ප්‍රෙස් එකේදී මේ ඉහළට බෙන්ච් බාබෙල් එක තල්ලු කරනකොට හුස්ම පිට කරනවා. බාර් එක චෙස්ට් එක පැත්තට එනකොට හුස්ම ගන්නවා. උචිත අර්ථානුරූප තීව්‍රතා මට්ටම භාවිතා කිරීම. එතකොට ඕනම එක්සර්සයිස් එක ප්‍රතිඵලය ලැබෙන්න නම් නිසි තීව්‍රතාවයෙන් ව්‍යායාම කරන්න ඕනේ කියලා අපි ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ තීව්‍රතා මට්ටම භාවිතා කරලා ව්‍යායාම කරන්න ඕන. එහෙම නැත්නම් මේ ඒකේ ප්‍රතිඵල ගන්න බෑ.
ළඟදී කාය වර්ධනය, ශක්ති වර්ධනය, බර එසවීම සහ අනෙක් ශක්ති වර්ධන ක්‍රීඩා පිළිබඳ අවධානය. එතකොට ඔයා කාය වර්ධන උපදේශකයෙක් සහ යෝග්‍යතා උපදේශකයෙක් වශයෙන් අනිත් වේට් ට්‍රේනින් ඍජුව සම්බන්ධ වෙන ස්පෝර්ට් මොනවද කියන එක පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. බොඩි බිල්ඩින් කියන්නේ මොකද්ද? පවර් ලිෆ්ටිං කියන්නේ මොකද්ද? වේට් ලිෆ්ටිං කියන්නේ මොකද්ද? ඒ අතර තියෙන වෙනස මොකද්ද? කන්ටැක්ට් ස්පෝර්ට්, මාෂල් ආර්ට්, ෆුට්බෝල්, රග්බි, බොක්සින් මේ වගේ ක්‍රීඩා පිළිබඳ අවධානය අවශ්‍යයි. ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් ඉවෙන්ට් ගැනත් ඒ වගේම අවබෝධයක් ඕනේ. අධිභාර පුහුණු මූලධර්මයේ භාවිතා කිරීම. එතකොට සෑම අවස්ථාවකදීම ඕවර්ලෝඩ් ට්‍රේනින් ප්‍රින්සිපල් එකට අනුව ට්‍රේනින් කරොත් තමයි ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟදී නම්‍යතාවය හා දරා ගැනීමේ හැකියාව වර්ධනය අව탁සේරු නොකිරීම. ඒ කියන්නේ ගොඩක් අය බොඩි බිල්ඩින් ට්‍රේනින් අය කරන මිස්ටේක් එකක් තමයි ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරන්නේ නැහැ, කාඩියෝ එක්සර්සයිසස් කරන්නේ නැහැ. ඉතින් එතකොට අපිට බෑ මේ ශරීරයේ නියම කන්ඩිෂන් එක ලබා ගන්න. ඒ නිසා ඒවා අව탁සේරු කරන්න නැතුව හොඳට ස්ට්‍රෙචින් කරන්න ඕන, කාඩියෝ ට්‍රේනින් කරන්න. පුහුණුව සඳහා සහකාරියෙකු යොදා ගැනීම හා ආරක්ෂක උපකරණ භාවිතය. එතකොට හෙවි හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් අධි තීව්‍රතා පුහුණුව කරනකොට අනිවාර්යයෙන්ම සහකරුවෙක්, ඒ කියන්නේ ස්පොටර් කෙනෙක් තමන්ගේ ට්‍රේනින් එකට තියාගන්න ඕන ස්පොටින් වලට. සම්පූර්ණ ශරීරයට සමබර ලෙස ව්‍යායාම ලබා දීම. සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ලෙග්ස් වලට ට්‍රේනින් කරන්නේ නැහැ. ඊළඟදී මේ උඩට අප බොඩි එකට විතරයි ට්‍රේනින් කරන්නේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී තමන්ට මේ එයාගොල්ලන්ට තේරුම් කරලා දෙන්න ඕන ශරීරයේ බැලන්ස් බොඩි වර්කවුට් එකක් කරන්න ඕන කියන කාරණය. ඊළඟදී විශාල පේශීන්ට පළමුව ව්‍යායාම ලබා දීම. එතකොට විශාල පේශීන්ට අපි කලිනුත් කිව්වා ඇඟේ ලොකු මසල්ස් වලට ඉස්සෙල්ලා මේ ට්‍රේනින් එක දෙන්න ඕන. පොඩි මසල්ස් වලට අපි පස්සේ ට්‍රේනින් කරන්නේ. මොකද ලොකු මසල්ස් වලින් ලොකු එනර්ජි ප්‍රමාණයක් භාවිතා කරන හින්දා, වේස්ට් වෙන හින්දා. නැත්තම් අපිට පොඩි මසල්ස් වලට ඉස්සෙල්ලා ට්‍රේනින් කරොත් එහෙම ස්ක්වොට්, බෙන්ච් ප්‍රෙස්, බෙන්ට් ඕවර් රෝවිං වගේ ලොකු එක්සර්සයිස් කරන්න අපිට එනර්ජි එක මදි වෙනවා. ඉතින් ඊළඟදී ප්‍රමාණෝත්තරම් පෝෂණය ලබා දීම. ඉතින් ඒ වගේ අර අපි හાર્ඩ් ට්‍රේනින් කරනවා වගේම තමයි අපිට ප්‍රෝටීන් සහ අනිකුත් විටමින් වර්ග, විශේෂයෙන් ප්‍රෝටීන් ලබා දෙන්න ඕන ශරීරයේ වර්ධනය සිද්ධ වෙන්නේ. ඊළඟදී අතිරේක පෝෂණ ද්‍රව්‍ය ලබා ගැනීම. ඒ කියන්නේ සප්ලිමන්ට්ස්. ඊළඟදී අතිරේක පෝෂණ ආහාර ලබා ගන්න මූල්‍යමය වශයෙන් හැකියාවක් තියෙනවා, වත්කමක් තියෙනවා නම් ඒව ලබා ගත්තට කිසිම වරදක් නැහැ. ඒ වගේම තමන්ට අවශ්‍ය මාත්‍රාව ප්‍රෝටීන්, දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් බොඩි බිල්ඩින් නියුට්‍රිෂනල් සප්ලිමන්ට් වලින්. ඊළඟදී සක්‍රීය විවේකය හා ප්‍රතිසාධනය. මේ ගොඩාක් වෙලාවට මෙන්න මේ පෝෂණය නිසි ලෙස නිසි ප්‍රමාණයට ලබා නොගැනීම හා ප්‍රමාණෝත්තරම් විවේකයක් ලබා නොගැනීම තමයි ගොඩක් අය කරන මිස්ටේක් එක. උදාහරණයක් විදිහට ඔයා අද කරන ට්‍රේනින් එකයි ඔයා අද කන කෑම බීමයි ඒ දෙකේම ඉෆෙක්ට් එක ඔයාගේ ශරීරයට ලැබෙන්නේ තව පැය 48ක් විතර ගියාට පස්සේ. ඉතින් ඒ නිසා දැන් විශේෂයෙන්ම හොඳට ට්‍රේනින් කරාම පැය 7ක 8ක හොඳ නිින්දක් ඕනේ. මොකද හොඳ නිින්දක් ලැබෙනකොට තමයි අපේ වර්ධක හෝමෝන මට්ටම, ටෙස්ටොස්ටෙරෝන් මට්ටම එහෙම හොඳට වැඩි වෙන්නේ. ඉතින් එතකොට තමයි ශරීරයේ පටක වර්ධනය වෙන්නේ. අර ප්‍රෝටීන් සංශ්ලේෂණය වැඩි වෙන්නේ. ඒ නිසා මේ රෙස්ට් එක ගොඩක් වැදගත් කියලා අපි මේ පළමු පාඩම් වලදී සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් ඔය සිංහලෙන් සම්පූර්ණයෙන්ම විස්තර කරලා තියෙන කරුණු ටික ඒ පිටින්ම ඉංග්‍රීසි වලින් තියෙනවා. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉංග්‍රීසි දැනුම තියෙන බැරි අයටනේ දැන් මේ සිංහලෙන් දාලා තියෙන්නේ. ඉංග්‍රීසි දැනුම කියවන්න පුළුවන් අයට තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඒ ටිකම තමයි ඔය ඉංග්‍රීසි වලින් තියෙන්නේ. හොඳයි, අපි 6 වෙනි පාඩමේ දැන් අපි අවසාන අධීරයේ ඉන්නේ. 6 වෙනි පිටුවේ ඉංග්‍රීසි වලින් තියෙනවා බලන්න ටියුට් එක. different types of strength training. විවිධාකාරයේ ශක්ති වර්ධන පුහුණුව. Unlike bodybuilding where the only aim is to increase the size and appearance of muscles, strength training programs for sport ultimately must develop either explosive power or muscular endurance. However, rather than immediately embarking on a program to improve either or both of these fitness components,
A more effective approach is to first build solid foundation. එතකොට දැන් මේ බොඩි බිල්ඩින් වගේ නෙමෙයි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කිව්වහම මේක පිළිවෙලකට ක්‍රමානුකූලව වැඩි දියුණු කරගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් ශරීරයේ මාංශපේශීන්ගේ ශක්තිමත් බව සහ මාංශපේශීන්ගේ දරා ගැනීමේ හැකියාව කියන ගුණයන් වර්ධනය වෙන්න ඒ වගේම තමයි අනිකුත් ෆිට්නස් කොම්පොනන්ට්ස් ඒ කියන්නේ ෆ්ලෙක්සිබිලිටි balance coordination speed මේ වගේ හැම දෙයක්ම වැඩි දියුණු කරගන්න හොඳ ෆවුන්ඩේෂන් එකක් හොඳ පදනමක් දාගන්න ඕන. අන්නේ පදනම වැටෙන්න මේ බේසික් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලින්. ඒ කියන්නේ ඕනම කෙනෙක් වෘත්තීය මට්ටමේ කාය වර්ධන ක්‍රීඩකයෙක් වුණත් එයා වෘත්තීය මට්ටමේ කාය වර්ධන ක්‍රීඩකයෙක් වෙන්න කලින් කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පළවෙනි කොටස බේසික් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කියන එක මූලික ශක්ති වර්ධන ව්‍යායාම. Basic strength training programs to adapt the body for more strenuous resistance training later on. It is objective is to prepare a body by targeting all of the major muscle groups, tendons, ligaments and joints, helping to prevent injury. අන්න ඒක තමයි ප්‍රධානම කාරණය. ඒ කියන්නේ ඉදිරියේදී ගොඩක් තීව්‍රතාවයේ වැඩි high intensity training අධි තීව්‍රතා පුහුණුවකට යන්න පුළුවන් වෙන්නේ අර බේසික් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලින් ඔයාගේ සම්බන්ධක පටක පේශී අස්ථි සියල්ලම ශක්තිමත් කරොත් තමයි ශක්තිමත් වෙලා තිබුණොත් තමයි. The less experienced athlete is the more time they will need to spend developing a foundation strength before progressing into the more advanced form of resistance training. ඒ නිසා ක්‍රමානුකූලව ස්ට්‍රෙන්ත් එක වැඩි කරගෙන යන්න ඕනේ. ඊළඟදී hypertrophy අධිවර්ධනය. Some athletes will benefit from increasing their lean body mass by adding extra muscle bulk. However, the number of athletes that require hypertrophy training or a phase of bodybuilding is far fewer than most would expect. Larger muscles are not necessarily stronger and more weight, even lean, active weight can be a hindrance in many sports. එතකොට මේ මසල් හයිපර්ට්‍රොෆි කියන එක සමහර ක්‍රීඩකවලදී සමහර පුද්ගලයන්ට බෙනිෆිට් එකක් වෙන්න පුළුවන්. නමුත් මේ විශාල පේශීන් තිබුණ පමණින් ඒවා ශක්තිමත් කියලා කියන්නත් බෑ. මොකද හේතුව සමහර අය ඉන්නවා පොඩි රෙසිස්ටන්ස් එකකට උනොත් ඒගොල්ලන්ගේ මාංශ පේශීන් හරි ඉක්මනට හැදෙනවා. ඉතින් ඒගොල්ලෝ දිහා බැලුවාම හිතනවා මෙයා නම් මාර ස්ට්‍රෝං මාර ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා කියලා. ඒ වුණාට ඇත්තට මෙයා ස්ට්‍රෝං නෑ. එයාගේ මසල් එක හොඳට හැදිලා තියෙනවා විතරයි. ඒ වගේම තමයි සමහර ක්‍රීඩිකාව ඉන්නවා ඒගොල්ලන්ට ලොකු ලීන් මසල් බල්ක් එකක් ඕන වෙන්නේ නැහැ. දැන් බොක්සින් වගේ ක්‍රීඩාවකදී රග වගේ ක්‍රීඩාවකදී කෙනෙක්ගේ ලීන් වේට් එක බලපානවා. ඒ කියන්නේ එයා ටිකක් හැඩි දැඩි විදිහට මසල්ස් හයිපර්ට්‍රොෆි වෙලා තියෙන එක බලපානවා. නමුත් රැකට් ස්පෝර්ට් ගත්තොත් ටේබල් ටෙනිස් එතකොට බැඩ්මින්ටන් මේ වගේ ක්‍රීඩාවලට එච්චර ලොකු මසල් හයිපර්ට්‍රොෆි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. පවර් අවුට්පුට් එක, ස්පීඩ් එක, බැලන්ස් කෝඩිනේෂන් වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ මසල් හයිපර්ට්‍රොෆි කියන එක සෑම දෙනාටම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඊළඟට maximal strength. Bodybuilders have exceptional muscle mass, but they are typically bigger than they are strong. Maximal strength training programs do not necessarily increase the size of the muscle hypertrophy, but they do lead to neuromuscular adaptations that are favorable to most athletes. Even endurance athletes can benefit from maximal strength training. So maximal strength ඒ කියන්නේ 1 repetition maximum වලට වැඩි බරක් යොදාගෙන අඩු repetitions ගානක් වැඩි sets ගානක් කරලා strength එක හදන එකත් හැමෝටම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි එහෙම strength training එකක් කරන එක මැරතන් රනර් කෙනෙකුට උනත් benefit එකක් තියෙනවා. මොකද හේතුව අර neuromuscular adaptation එක නිසා ස්නායු පේශී හැඩ ගැසීම සහ ශරීරයේ සමස්තයක් විදිහට පේශී පද්ධතිය සහ අස්ථි පද්ධතියේ පටක ශක්තිමත් වීම නිසා ඒ benefit එක අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට explosive power. Just as an athlete can be extremely muscular and lack of associated level of strength, they can also be exceptionally strong but lack significant power. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් weight training එහෙම කරාට එයාට strength එකක් එහෙම තියෙනවා. හැබැයි muscular development එකක් නැහැ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් muscular development එකක් තියෙනවා. හැබැයි strength එකක් නැහැ. සමහර අයට මේ දෙකම තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ power output එක නැහැ. එතකොට මේ power output එක අර අපි කලින් කතා කරපු ස්පෝටන ශක්තිය
ෂණික ශක්තිය වගේ ගුණාංග වැඩි දියුණු වෙන්න මේ ඔක්කොම සමායෝජනය කරලා පුහුණුවක් කරන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි කියනවා explosive power training කියලා. Most athletic movements occur much more rapidly and demand significant more power than lifting maximal loads. If maximal strength is not converted into sport specific power, athletic performance will not improve. ඉතින් ඒ නිසා අර අපේ ක්‍රීඩකයාගේ මූලික යෝග්‍යතාවයේ වර්ධනය වුණාම ඒ කියන්නේ strength, endurance, balance, coordination, flexibility මේ වගේ තත්ත්වයන් වර්ධනය කරලා ඊට පස්සේ ක්‍රමානුකූලව ඒ ගුණාංග සමායෝජනය කරලා තමයි ක්‍රීඩකයාට අවශ්‍ය ක්‍රීඩාවට අවශ්‍ය යෝග්‍යතා ගුණාංගය හදන්න වෙන්නේ. ඒ උදාහරණයක් විදිහට ස්පීඩ් කියන එක වර්ධනය කරන්න නම් අපිට ඊට කලින් ස්ට්‍රෙන්ත් එක ෆ්ලෙක්සිබිලිටි එක එහෙම හදලා තියාගන්න ඕන, මසල් කෝඩිනේෂන් හදාගන්න ඕන, ස්නායු පේශී සමායෝජනය වැඩි කරලා තියාගන්න ඕන. එක්ස්ප්ලෝසිව් පවර් හදනකොට අන්න ස්ට්‍රෙන්ත් එක සහ වේගය කියන දෙකම එක්කාසු කරන්න වෙනවා, සමායෝජනය කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ස්පෝර්ට් ස්පෙસિෆික් ට්‍රේනින් කියන එක වෙනමම සබ්ජෙක්ට් එකක් ඒ සඳහා කටයුතු කරන්න ඕන. Muscular endurance. While many sports are dominated by powerful explosive actions, some athletes are required to overcome a relatively low resistance but for a prolonged period of time. සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ඒගොල්ලන්ට ස්ට්‍රෙන්ත් එකවත් එක්ස්ප්ලෝසිව් පවර් එකවත් නෙමෙයි ඕනේ, ඒගොල්ලන්ට ඕනේ මසල් එන්ඩියුරන්ස්. දැන් බලන්න ටෙනිස් ගේම් එකක් ගත්තොත්, බොක්සින් ගත්තොත්, රගර්, සොකර් වගේ ක්‍රීඩා ගත්තොත් ඒගොල්ලන්ට ගොඩක් වෙලා පැයකට වඩා වැඩි කාලයක් සෙල්ලම් කරන්න වෙනවා. ඒතකොට මසල් එන්ඩියුරන්ස් මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව තමයි වර්ධනය කරන්න ඕනේ. ඉතින් අර බේසික් ස්ට්‍රෙන්ත් ලෙවල් එක වැඩි කරාට පස්සේ මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්න වැඩිපුර රෙපිටිෂන්ස් ගන්න, වැඩි සෙට්ස් ගන්න දීලා ඇඟවල් කන්ඩිෂන් කරන්න ඕනේ. The periodization of strength to promote long-term training improvements and avoid overtraining. An overall training program can be split into specific periods, which each will either own objectives and set of training parameters. This concept is called periodization, and it is the most effective approach to planning a strength training program for sport. The overall training program, usually taken as 1 year long, can be split into set periods and usually consist of the pre-preparation period, pre-season, competition period, in-season, transition period, එහෙම නැත්නම් off-season. එතකොට සාමාන්‍යයෙන් ක්‍රීඩාවලදී මේ pre-period, ඒ කියන්නේ pre-season, in-season and off-season කියලා කොටස් තුනකට කඩලා workout plan හරියට ඩිසයින් කරන්න ඕන. බොඩි බිල්ඩින් වලදී ගත්තොත් එහෙම අපි දන්නවා pre-season කියන්නේ off-season එකේදී ඇඟ බල්ක් කරනවා. හොඳට මේ සාමාන්‍ය ටිකක් කැලරි එක්ස්ට්‍රා කැලරි ඉන්ටේක් එකක් තියාගෙන අඟ සයිස් කරනවා, බල්ක් කරනවා. ඊළඟට කම්පිටිෂන් සීසන් එකේදී මොකද කරන්නේ? ක්‍රමානුකූලව මසල් මාස් එක ආරක්ෂා කරගෙන ෆැට් වේට් එක අඩු කරනවා, ෆැට් වේට් එක ක්‍රමානුකූලව ෆැට් කට් ඩවුන් කරනවා. ඊට පස්සේ ඕෆ් සීසන් එක ඊට පස්සේ ආවම කම්පිටිෂන් එක ඉවර වුණාම ක්‍රමානුකූලව ක්‍රීඩකයා යථා තත්ත්වයටපත් වෙනවා. ඒතකොට අනිත් ක්‍රීඩාවලදීත් ඒ විදිහ තමයි. ඒ නිසා මේ පීරියෝඩයිසේෂන් කියන එක ගොඩක් වැදගත් සංකල්පයක්. සමස්තයක් විදිහට අවුරුද්දක වාර්ෂික පුහුණු සැසියක් ගත්තොත් එහෙම ඒක මාස 3 කොටස් 4කට එක්කෝ මාස 4 කොටස් 3කට අපි කඩා ගන්නවා. එතකොට අර අවුරුද්දේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට අපි කියනවා මැක්‍රෝ සයිකල් එක කියලා. අර එක කොටසකට අපි කියනවා ඊට පස්සේ මාස 4 එක කොටසකට එක්කෝ මාස 3 එක කොටසකට අපි කියනවා මිසෝ සයිකල් එකක් කියලා. මාස් පතා කරන ට්‍රේනින් එකේ එක මාසක ට්‍රේනින් එකට අපි කියනවා මයික්‍රෝ සයිකල් එක කියලා. මෙන්න මේ විදිහට පීරියෝඩයිස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ශක්තිමත් බව එහෙම නැත්නම් ශක්තිය කියන එක, ස්ට්‍රෙන්ත් එක කියන එක වැඩි දියුණු කළ යුතු අත්‍යවශ්‍යම සියලුම ක්‍රීඩා සඳහා පාදක වෙන මූලික යෝග්‍යතා ගුණාංගයක්. ඉතින් ඒ නිසා සියලු දෙනාම තමන්ගේ කායික සුවපත් භාවයේ නිරෝගීකම ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීම සඳහා ශක්ති වර්ධන ව්‍යායාම කරන්න ඕන. ලෝකේ ශක්ති වර්ධන ව්‍යායාම කොච්චර දුරට දියුණු වෙලා තියෙනවද කිව්වොත් එහෙම මේක ඇමරිකාව වගේ දියුණු රටවල් වල භාවිතා කරන ඕල්ටර්නේටිව් මෙඩිසින් එකක් විදිහට. ඒක ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ මසල් සෙන්ට්‍රික් මෙඩිසින් කියලා. ඒ කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාර ලබාගෙන
ස්ට්‍රෙන්ත් කන්ඩිෂනින් ට්‍රේනින් වලින් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලින් මිනිස්යාගේ ශරීරය පුනරුත්ථාපනය කරනවා. ඒ ඔස්සේ ලෙඩ වලට සෝපත් භාවයක් ලැබෙනවා, ප්‍රතිකාරයක් ලැබෙනවා කියන එක තමයි ඒ යටතේ විශ්වාසය. ඉතින් ඒ නිසා මේක ඖෂධයක් විදිහට භාවිතා කරන්න පුළුවන් කියලා අපි මුලින්ම සාකච්ඡා කරලා තියෙනවා. ව්‍යායාම යනු රෝග නිවාරණ ඔසුවකි කියලා. ඉතින් ශක්තිවර්ධන ව්‍යායාම කියලා කියන්නේ ඒ අතරින් තියෙන ප්‍රධාන පෙළේ ඖෂධයක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ ශක්තිවර්ධන ව්‍යායාම කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ජිම් එකකට ජොයින් වෙලා හොඳට ස්ට්‍රෙන්ත් එක්සර්සයිසස් කරන්න ඕනේ. ඔයා දැනටමත් කරනවා නම් well done. keep it up. ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. ඇගේ මාස් රාත්තලක් හරි මාංශපේශී මට්ටම කිලෝ එකකින් කිලෝ 2-3කින් හරි වැඩි කරගන්නකොට ඇඟට කොච්චර එනර්ජි එකක් තියෙනවද, කොච්චර ලොකු කැපැසිටි එකක් තියෙනවද කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. ඒක ඇඟට දැනෙනවා ඒ එනර්ජි එක, ස්ට්‍රෙන්ත් එක, එන්ඩියුරන්ස් එක, ඔයාගේ එෆිෂියන්සි එක හැම දෙයක්ම. ඒ නිසා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙනම් පාඩම නැවත කියවන්න, නැවත ලෙසන් වලට සවන් දෙන්න. අපි 7 වෙනි පාඩමේදී හම්බෙමු එහෙනම් ඊළඟ ලෙසන් එකේදී. එහෙනම් thank you very much.